දයාදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද දෙකකින්ම 11 වන ඒකකයේ අන්තර්ජාතික වෙළඳාමට අදාළ 2000 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා විභාග ප්‍රශ්න ව්‍යුහගත අභ්‍යාසයටදී සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර ඇගීමේදී අපේක්ෂා කරන පිළිතුරු සහ ඒ සඳහා ලකුණු ලබා දෙන ආකාරය ගැන හොඳ විවරණයක් කරමින්. එතකොට මම මේ විවරණය කරද්දී ඔබට මම හිතන්නේ වදින්න ඕනේ කොහොමද අපි ප්‍රශ්නයක් තේරුම් ගන්නේ, කොහොමද අපි ප්‍රශ්නෙට අවතීර්ණය වෙන්නේ, කොහොමද අපි ප්‍රශ්නෙට පිළිතුරු ගොනු කරන්නේ කියන හැඟීම අනිවාර්යයෙන්ම දැනෙන්න ඕනේ. මොකද අපිට තියරි පාර්ට් එක කොහොම හරි අපේ ඔලුගඩියේ තියෙනවා. එකම ගැටලුව අපි ඔලුගඩිය ඇතුලේ තියෙන න්‍යාය කරුණු ඒ ප්‍රශ්නයට ගැළපෙන ආකාරයෙන් ගෙනල්ලා ප්‍රශ්නයට ඉතා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කළ හැකි පිළිතුරක් බවට පත් කිරීමේ ඌනතාවයක් තියෙනවා. අන්නේ ඌනතාවය තමයි මේ සාකච්ඡාවලින් අපි කොහොම හරි බැහැර කරගන්න ඕනේ. ඒ නිසා එක එක වර්ෂවල එක එක රටාවන්ගෙන් යුක්ත අපි ප්‍රශ්න දැන් කතා කරානේ. තව ඉස්සරහට කතා වෙනවා. මේ ප්‍රශ්න සාකච්ඡාව නිම වෙද්දී කිසිදු පීඩනයකින් තොරව, චකිතයකින් තොරව, දැඩි විශ්වාසයෙන් යුතුව ලබා දෙන මුළු ලකුණු සියල්ලම සම්පූර්ණ ලකුණම ගන්න පුළුවන් වෙන විදිහට ලිවීමේ තාක්ෂණය, ලිවීමේ හැකියාව ඔබට අනිවාර්යයෙන්ම වර්ධනය වෙන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු අද පළවෙනි ප්‍රශ්නය. 2011 පැරණි නිර්දේශයෙන් අහපු ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. ඒක ආයන්න කොටස් දෙකකට කඩලා තියෙනවා. දෙකේ රෝම ඉලක්කම් 5 ආයන්න. වෙළඳ කලාපයක් යනුවෙන් කුමක් අදහස් කරේද? වෙළඳ කලාප මතකනේ ට්‍රේඩ් බ්ලොක්ස්. අන්තර්ජාතික වෙළඳාමට ඇති සම්බාධක හෝ නැත්නම් බාධක. ඒක ලියුණේ දෙකම ඕනේ. අන්තර්ජාතික වෙළඳාමට ඇති සම්බාධක හෝ බාධක ඉවත් කිරීම සඳහා රටවල් ඇති කරගන්න එකගතාවයයි. කොච්චර අදහස. මේකෙදී එකම ක්‍රමේ නෙමෙයි මේ. අපිට මෙහෙම ලියන්න පුළුවන්. රටවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් පැවතිය හැකි සම්බාධක හැකිපමණ බැහැර කරමින් නිදහස් වෙළඳාමේදී නැත්නම් නිදහසේ වෙළඳාමේදීමට ඇති කරගන්න එකගතාවයකින් නැත්නම් සන්දානිකේත් හරි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තීරුබදු මෙන්ම තීරුබදු නොවන බාධා හැකිපමණ හැකිතාක් බැහැර කරමින් නිදහස් අන්තර්ජාතික වෙළඳාමක නියැලීම පිණිස රටවල් කීපයක් අතර ඇති කරගන්න පොදු එකගතාවයකින් හරි. තේරෙනවද? කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේකේ හරය අපි දැන් තුන් විදියකට කිව්වා. තවත් විදි වලට ඕන නම් කියන්න පුළුවන්. ඔබටත් පුළුවන් කියන්න. පැහැදිලිද? ඊළඟට ලෝකේ දැනට ක්‍රියාත්මකව පවතින වෙළඳ කලාප දෙකක් නම් කරන්න. ලෝකේ දැනට ක්‍රියාත්මකව පවතින වෙළඳ කලාප දෙකක් නම් කරන්න. වෙළඳ කලාප. එකක් තමයි සාක්. අපේ කලාපයට අයිති එක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය. South Asian Association for Regional Cooperation. අනිත් එක ආසියාන් කියලා සිංහලෙන් කියනවා. ආසියන් කියලා කියන ප්‍රශ්නයක් නෑ. ආසියාන් තමයි වඩා හොඳ මං හිතන්නේ. ආසියාන් සංවිධානය. Association for Southeast Asia Nations කියන්නේ. Association for Southeast Asia Nations. අනික යුරෝපා සංගමය. European Community නැත්නම් European Union. මේක EC කියලාත් එන්න පුළුවන් විභාගය. හරිනේ? EC කියන්නේ European Community කියන එකමයි. යුරෝපා සංගමය කියන අදහසම ඒ තමයි කියන්නේ. අනික උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ සංගමය NAFTA, North American Free Trade Agreement. වෙනත් පිළිගත හැකි වෙළඳ කලාප ලිව්වත් හරි. EFTA කියලා කිව්වත් හරි. EFTA නම් කිරීමට භාගයේ බැගින් දෙකකට ලකුණු එකක් දීලා තියෙනවා. ඊළඟට අපි බලමු යන්න. වෙළඳ කලාප තුලින් සමාජික රටවලට අත්වන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. වෙළඳ කලාප තුලින් සමාජික රටවලට අත්වන ප්‍රතිලාභ දෙකක්. එකක් තමයි නිදහස් පුළුල් වෙළඳ පොලක් ලැබීම. නිදහස්. ඒ කියන්නේ බාධා වලින් තොරව නිදහසේ වෙළඳාම් කර හැකි විශාල වෙළඳ පොලක් ලබා ගන්න පුළුවන්.
ඒ තීරු බදු සහ අනිකුත් බාධක අයින් කරාම සෑම රටක්ම පහසුවෙන් වෙළඳාම දෙන්න පුළුවන්. මෙතෙක් අපේ භාණ්ඩ මිලදී නොගත්ත අපේ සන්ධානයේ ඉන්න සමාජික රටවල් පවා මිලදී ගන්න ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් පුළුල් වෙළඳපොළක් නිර්මාණය වෙනවා. දෙවෙනි එක තමයි වෙළඳ සම්බාධක ඉවත් වීම. වෙළඳ සම්බාධක ඉවත් වීම කියන්නේ දැන් මේකේ දෙවෙනි එකත් ඇත්තටම පළවෙනි එකේ ඇතුළත් නේ already include. නමුත් මේක වෙනම ගන්නට ඇත්තේ control room team දැන් වෙළඳපොළ පුළුල්ුනේ නැතත් වෙළඳ සම්බාධක ඉවත් වීමම සහනයක් නේ. මං කියන එක තේරෙනවද? වෙළඳපොළ පුළුල් කරගන්න බැරි වුණත් වෙළඳ සම්බාධක නොමැතිව වෙළඳාම් කරන්න පුළුවන් කියන්නේ මොකද්ද? සහනයක්. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක අඩු වෙනවනේ. පීඩනයකින් තොරව සමාජික රටවල් එක වෙළඳාම් කරන්න පුළුවන් කියන එකයි කියන්නේ. තුන්වෙනි එක තමයි රටවල් අතර ආර්ථික දේශපාලන සහයෝගිතාව හා සංවර්ධනය ඇතිවීම. අනිවාර්යයෙන්ම මේ වෙළඳ කලාප වශයෙන් ගිවිසුම් ගහගෙන සන්දානගත වෙද්දී අවිවාදයෙන් මේ ගිවිසුමට සම්බන්ධ රටවල් අතර ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් මෙතන සඳහන් කරලා නැත්නම් සමාජීය වශයෙන් සහයෝගීතාවයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා සංවර්ධනය වෙනවා ගොඩ නැගෙනවා. තේරෙනවද? ලකුණු භාගයේ බැගින් කරුණු දෙකට ලකුණු එකක් ලබා දීලා තියෙනවා. ලකුණු භාගයේ බැගින් කරුණු දෙක එකක් ලබා දීලා තියෙනවා. දැන් මේ තමයි මූලික උත්තර මූලික කරුණු. තව අමතර පිළිගත හැකි කරුණු ඔබ ලියනවද? ලකුණු ලබා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ control in chief පෙන්වන අවම ප්‍රමිතිගත පිළිතුරුනේ. අවම ප්‍රමිතිගත පිළිතුරු. නමුත් මින් බැහැරව මේ ප්‍රමිතියට සමානව අනුරූප පිළිතුරු ඔබට තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙවැනි කලාප ඇති කරගත්තම සෑම රටකටම පොදු ආරක්ෂාවක් ඇති වෙනවනේ. අපි තුමු රටවල් 10ක කලාපයක් කියලා එක රටක විශාල ආර්ථික අවපාතයක් ඇති වෙන්න පුළුවන්. ඒ ආර්ථික අවපාතයේදී ඒ රට මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පවා පවත්වාගෙන යාම අසීරු වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෑස් නැති වෙන්න පුළුවන්, ඉන්ධන නැති වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය බෙහෙත් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී අපි වෙළඳ කලාපයක් වශයෙන් සන්දානගත වෙලා ඉන්නවනම් සෙසු සමාජික රටවල් අපිට මොකද වෙන්නේ? ආධාර දීලා අවශ්‍ය ඉන්ධන සපයලා බෙහෙත් සපයලා ඒ පීඩණයෙන් අපිව මුදවා ගන්න පුළුවන්. අන්න ඒක විශේෂ වාසියක්. තේරෙනවද? ඒක මෙහෙම ලියන්න පුළුවන්. ආර්ථික අවපාත ඇති වූ විට සෙසු රටවලින් ආරක්ෂාව ලැබීම. පැහැදිලිනේ? ඒවත් ලියන්න පුළුවන්. ඊළඟට 2011 වර්ෂයේම ආපු 5 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. පහත් සඳහන් ඒවා අතුරෙන් ඕනෑම 3ක් තෝරාගෙන පැහැදිලි කරන්න. පහත් සඳහන් ඒවා අතුරෙන් ඕනෑම සංකල්ප 3ක් පැහැදිලි කරන්න කියලා කියන්නේ. අයන්න වාණිජ තොග වෙලෙන්ද, අයන්න වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම, ඊයන්න සාපේක්ෂ පිරිවැය න්‍යාය, ඊයන්න ණයවර ලිපිය, උයන්න අන්තරාල වෙළඳාම. අපි මිට ප්‍රථම කතා කරපු දේශීය වෙළඳාමට සම්බන්ධ ප්‍රශ්න දෙකකුත් මික්ස් කරලා මේකට දීලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම වෙළඳාමනේ. වාණිජ තොග වෙළඳ, වෙළඳ සැල් රහිත සිල්ලර වෙළඳාම, සාපේක්ෂ පිරිවැය වාසී නැත්නම් සාපේක්ෂ පිරිවැය න්‍යාය, ණයවර ලිපිය. පේනවද? කීප සැරයක්ම හො මතකනේ. මොකද ලෝකේ අන්තර්ජාතික වෙළඳාමේදී ගෙවීම් පියවන ප්‍රධානම උපකරණය තමයි ණයවර ලිපිය. ඒක තමයි මෙච්චර බරතබන්නේ. සහ අන්තරාල වෙළඳාම. අපි බලමු මොනවද කියලා අපේක්ෂා කරන පිළිතුරු. අයන්න වාණිජ තොග වෙළෙන්ද. භාණ්ඩවල අයිතිය තමා සතු කරගෙන භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙන්ද. දැන් වාණිජ තොග වෙළෙන්ද කියන්නේ නිෂ්පාදකයාගේ භාණ්ඩ තමා නමට අත්පත් කරගන්නවා. තමා නමින් අත්පත් කරගෙන ගබඩා කරගෙන සිල්ලර වෙළඳුන් වෙත වරින් වර අලෙවි කිරීම කරනවා. තේරුණාද? එයා තමයි වාණිජ තොග වෙළඳ කියන්නේ. මෙයාගේ විශේෂම ලක්ෂණය තමයි භාණ්ඩ අයිතිය
බහණ්ඩ අයිතිය තමා සතු කරගන්න. ප්‍රධානියගෙන් සල්ලි දීලම ගන්න වෙන් කරලම ගන්න. අරගෙන තමන්ගේ ගබඩාවල රැස් කර තබාගෙන ප්‍රධානියගේ නියමයන්ට යටත්ව සිල්ලර වෙළඳුන්ට අලෙවි කර දෙනවා. එයා තමයි වාණිජ තොග වෙළඳ කියන්නේ. වාණිජ තොග වෙළඳ කියන්නේ. ඊළඟට වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම්. වෙළඳසැලක් රහිතව සිල්ලර වෙළඳාම් කිරීම. කැමති නෑ මම මේකට නේ. වාක්‍ය ගලපලත් නෑ හරියටනේ. අවසානයත් හොඳ නෑ. කිරීම නැත්නම් කිරීම නැත්නම් කිරීම මින්න දාස්සේ කියලා වань හොඳ කමක් නෑ. මොකද හේතුව මං හැම විටම කියන්නේ ප්‍රධාන පාලක පරීක්ෂකවරයා ලකුණු ගන්න හදන ස්කීම් එකක් නෙවෙයි. ගුරුවරුන්ට මඟ පෙන්වන්න හදන පිළිතුරු වල ඊටාම අල්ප පිළිතුරු වල සාරාංශය. ඉතින් මේක නිවැරදි ව්‍යාකරණ අනුව නිවැරදි ලිවීමේ ශෛලියක් අනුව සවිස්තරාත්මක අවශ්‍යතාවයකදී සවිස්තරාත්මකව ලිවීමේ වගකීම තියෙන කාටද? අපිටයි. මේ කියන්නේ වෙළඳසැලක් රහිතව සිල්ලර වෙළඳාම් කිරීම. එහෙම නැත්නම් භෞතික වෙළඳසැල් පවත්වාගෙන නොගොස් අවසන් පාරිභෝගිකයා වෙත භාණ්ඩ ආසේවල විකිරීම. අන්න එම අපට ලස්සන ලියත හැමීට වඩා. භෞතික වෙළඳසැල් පවත්වාගෙන යාමකින් තොරව අවසන් පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ආසේවල විකිරීම තමයි වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම් කියන්නේ. ඒ සිල්ලරනේ. ඒ නිසා අවසන් පාරිභෝගිකයට විකුණන්නේ. නැත්නම් අවසන් පරිභෝජනයේ සඳහා තමයි විකුණන්නේ. හැබැයි භෞතික වෙළඳ ස්ථාන නැහැ. තේරුණාද? උදාහරණ. ඔය තියෙන එකක් විද්‍යුත් සිල්ලර වෙළඳාම්. එක්ක ඊ-රීටේලින් ඕ නැත්නම් ඔන්ලයින් රීටේලින්. මංගත සිල්ලර වෙළඳාම නැත්නම් විද්‍යුත් සිල්ලර වෙළඳාම. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ අපි තොරතුරු විමසලා තොරතුරු හුමාරු කරගෙන අන්තර්ජාලයෙන්ම අපි ඇනෝමක් යවන ඊමේල් කරලා ඒ වටිනාකම ගෙවන නියම කරන් පස්සේ ඊමේල් මගින් අපි ණයපත්තු හරපත් භාවිතා කරලා ගෙවනවා කුරිය කරලා හරි ඒගොල්ලන්ගෙම බෙදාහැරීමේ නියෝජිතයන් මගින් හරි භාණ්ඩ අප වෙතම ගෙනත් දෙනවා. තේරෙනවද? විද්‍යුත් ආකාරයෙන් සියල්ලම උනේ. විද්‍යුත් ආකාරයෙන් නොවුණු එකම දේ මොකක්ද? එකම දේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම. ඕක මෙතෙක් විභාගයට අහලා නැහැ. විද්‍යුත් සිල්ලර වෙළඳාමේදී විද්‍යුත් විද්‍යුත් ලෙස කටයුතු සිදු නොවන අවස්ථාවක් ලෙස හඳුනාගත හැකි කියලා ප්‍රශ්නයක් අහලා උත්තර පහක් දෙන්න පුළුවන්. හතරක් එක දීලා දුන්නොත් එහෙම භාණ්ඩ ප්‍රවාහනය කර දීම කියලා ප්‍රවාහනය කර දීම නම් විද්‍යුත් ආකාරයෙන් කරන්න බෑ. ඒක තාමත් භෞතිකව ගුවන් යානා මගින් ලොරි මගින් ට්‍රැක්ටර් මගින් ගෙනියන්න ඕනේ. අනිත් ඔක්කොම කරන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙම හිතන්න දකින්න. ඊළඟට දුරකථන මගින් අලෙවිය. දුරකථන අලෙවිය නෙවෙයි දුරකථන මගින් අලෙවිය. ටෙලි මාකටිං කියලා කියන්නේ. දුරකථනයෙන් අපි ඇනුම් කරනවා, භාණ්ඩ ගෙන්න ගන්නවා, සල්ලි ගෙවනවා. දැන් ඔයගොල්ලෝ ගෙවල් වලට රාත්‍රී කාලේට ආහාර පාන ගෙන්න ගන්න, පීසා ගෙන්න ගන්නෝනේ. එහෙම නැත්නම් මොනවද KFC එකෙන් ඔයගොල්ලෝ ඩිනර් එක ගෙන්න ගන්න. ඕඩර් කරනවා, එනවා, සල්ලි ගෙවනවා අරන් යනවා. නැත්නම් අපිට කෙලින්ම පුළුවන් අපේ අන්තර්ජාලය ඔස්සේ බැංකින් වෙබ් එකට ගිහිල්ලා අදාළ KFC භෝජනාගාරයේ බැංකු ගිණුමට සල්ලි බැර කරන්න පුළුවන්. අපිට එතකොට අපිට ගෙදරට ආම ගෙවන්න දෙයක් නැහැ. මනුස්සකමට ඩිලිවර් කරන කෙනාට ටිප් එකක් දුන්නොත් හැරෙන්න ගෙවන්න දෙයක් නැහැ. අපි පේ කරලා තියෙනවා. ඒකත් මොකද දුරකථන මගින් අලෙවි. අනික ගෙන් ගෙට ගොස් වෙළඳාම. ගෙන් ගෙට ගිහිල්ලා කරන වෙළඳාම. ඩෝ ටු ඩෝ සෙලින් කියන එක. ඩෝ ටු ඩෝ සෙලින්. දැන් නිශ්චිත පාඨමාලාවක් යටතේ විකුණුම් නියෝජිතයෙක් විකුණුම් සහායකයෙක් විදියට පුහුණු කරලා අලෙවි කරන උපාය මාර්ග ගැන අවබෝධයක් දීලා ඒගොල්ලන්ට යම් දවසක් තුල ටාගට් එකක් දෙනවා කිසියම් වර්ග කිලෝමීටරයක් නැත්නම් වර්ග කිලෝමීටර භාගයක් ආවරණය කරන්න. ඒතර වර්ග කිලෝමීටරයක් ඒගොල්ලෝ නම් කරොත් ඒ වර්ග කිලෝමීටර ඇතුළේ තියෙන සියලු වතුරු මාර්ගවල ගෙන් ගෙට යන්න ඕන. ගිහිල්ලා සාම්පල් පෙන්වල ඒකේ ප්‍රයෝජන ගැන කියලා භාණ්ඩ මිලදී ගන්න මුලින් උනන්දු කරවලා භාණ්ඩ අලෙවි කිරීම කරනවා. ඒතර ඒකත් වෙළඳසැලක් නැහැ නේද? වෙළඳසැලක් අවශ්‍ය නැහැ. ගබඩාවින් තමයි ඒගොල්ලෝ භාණ්ඩ ඉෂුව කරන්නේ. ඉතුරු වෙනවා හොස්ටර් කියලා බාර දෙනවා. තේරෙනවද? අනිත් එක තමයි කැටලොග් මගින් අලෙවිය. අනික තැපැල් මගින් වෙළඳාම. කැටලොග් එක මුලින්ම අපි ලැබෙන සලස්සනවා. කැටලොග් එක කියවලා ඒ භාණ්ඩයේ ක්‍රියාකාරීත්වය සහ තමන්ගේ වුමනාවට ගැලපේ නම් ඒකේ තියෙන දුරකථන අංකයට නැත්නම් ඊමේල් ලිපිනයට සංවේදනය කරලා භාණ්ඩ ලබා ගන්නවා. එහෙම නැත්නම් තැපෑලින්.
තැපෑලෙන් ඇනුම් කරලා තැපෑලෙන්ම ගෙවලා තැපෑලෙන්ම භාණ්ඩ ගෙන්න ගන්න. පොත්පත් සංග්‍රහ ගෙන්න ගන්න. වෙළෙන්සල් රහිත සිල්ලර වෙළඳාම්. පැහැදිලිනේ? ඊළඟට සාපේක්ෂ පිරිවැය වාසිය. නැත්නම් සාපේක්ෂ වාසි නියම තමයි වහන්නේ. තේරුණාද? රටක් Tamanට සාපේක්ෂ වශයෙන් අඩු පිරිවැයකට නිපදවිය හැකි භාණ්ඩ පිළිබඳ විශේෂීකරණය කොට ඒවා අපනයනය කිරීමෙනුත් නිපදවීමට සාපේක්ෂ වශයෙන් වැඩි පිරිවැයක් යුතු භාණ්ඩ ආනයනය කිරීමෙනුත් රටකට හිමි වන වාසිය සාපේක්ෂ පිරිවැය වාසිය වේ. මේ අදහස තව තව වචන හිමේ කරලා ලියන්න පුළුවන්. මේ වචන මාලාවම කටපාඩම් කරන්න ඕනේ නැහැ. තේරුණාද? රටක් Tamanට සාපේක්ෂ වශයෙන් අඩු පිරිවැයකට නිපදවිය හැකි භාණ්ඩ පිළිබඳ විශේෂීකරණය කොට ඒවා අපනයනය කිරීම. මේ විශේෂීකරණය කොට කියන්නේ විශේෂීකරණයක් යුතුව නිපදවා කියන එකම තමයි තියෙන්නේ. ඒක හරියට මේකෙන් එළියට එන්නේ නැහැ. කොට ඒවා අපනයනය කිරීමෙනුත් නිපදවීමට සාපේක්ෂ වශයෙන් වැඩි පිරිවැයක් යුතු භාණ්ඩ ආනයනය කිරීමෙනුත් රටකට හිමි වෙන වාසිය තමයි සාපේක්ෂ පිරිවැය වාසිය කියන්නේ. එහෙම නැත්නම් කොහොමද කියන්නේ? රටක් සාපේක්ෂ වශයෙන් අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ අතිරික්තයක් සමග නිපදවා අතිරික්තය අපනයනය කර ලබන විනිමය තුලින් සාපේක්ෂ වශයෙන් වැඩි ආවස්තික පිරිවැයක් දැරිය යුතු භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කිරීම මගින් ලැබෙන වාසිය තමයි සාපේක්ෂ වාසිය කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට ණයවර ලිපිය. ණයවර ලිපිය හැමදාම අහනවනේ LC, letter of credit. letter of credit. letter of credit. letter of credit. කිටියෙන් කියනවා LC කියලා. මතකනේ LC කෙනෙක් විභාගයට ඇහුවොත් 2016 17 දී අර ඇබ්‍රිවියේෂන් ටිකක් දීලා LC කියන්නේ මොකද්ද? letter of credit. ආනයනකරු වෙත ලැබෙන භාණ්ඩ සඳහා මුදල් ගෙවීම තහවුරු කරමින් ආනයනකරුගේ වාණිජ බැංකුව මගින් අපනයනකරුගේ වාණිජ බැංකුව වෙත යවන ලියවිල්ලකි. ඒකත් කමන්න අපි මීට පෙර කතා කරා මීට වෙනස් නිර්වචනයක්. කමක් නැහැ. හැබැයි හර එකයි. මොන නිර්වචනෙත් හර එකයි. දැන් මොකද්ද මේ කියන්නේ? ආනයනකරුවෙක් ඉල්ලුම් කරාම යාගේ බැංකුව අපනයනකරුට දැනුම් දෙනෝ ලිඛිතව භාණ්ඩ එවන්නේ. කියන්නේ ආනයනකරු ඇනවුම් කරන භාණ්ඩ අපනයනය කරන්න ඒකේ වටිනාකම ආනයනකරු විසින් ආනයනකරුගේ බැංකුව ආනයනකරු වෙනුවෙන් ගෙවන බව. තේරුණාද? නැත්නම් නවතා ගන්න. ආනයනකරුගේ ඉල්ලීම මත යාගේ බැංකුව අපනයනකරුට ලිඛිතව දන්වනවා ආනයනකරු ඇනවුම් කරන භාණ්ඩ අපනයනය කරන්න. ඒ අපනයනයට අදාළ වටිනාකම ආනයනකරු වෙනුවෙන් Taman විසින් ගෙවනවා කියලා ආනයනකරුගේ බැංකුව පොරොන්දු වෙනවා අපනයනකරුට. පොරොන්දු වෙලා ඒ ලිපිය යවන්නේ අපනයනකරුට නෙවෙයි. පොරොන්දු වෙන්නේ යාට තමයි යවන්නේ යාගේ බැංකුව හරහා. ඕක තමයි කතන්දර. ඉතින් ඒක තමයි තියෙන්නේ ආනයනකරු වෙත ලැබෙන භාණ්ඩ. ඒ කියන්නේ බැංකුවෙන් කිව්වම දැන් අරෙන් ගෙවනවා. ලැබෙන භාණ්ඩ සඳහා මුදල් ගෙවීම තහවුරු කරමින්. මුදල් ගෙවන්නේ ඉම්පෝර්ට් එක බැංකුවෙන් තහවුරු කරමින් ආනයනකරුගේ වාණිජ බැංකුව මගින් අපනයනකරුගේ වාණිජ බැංකුව වෙත යවන ලියවිල්ල. එතකොට අපනයනකරුගේ බැංකුවට යවුවට අමතන්නේ කවුද? බැංකුව නෙවෙයි අර යව. මතකනේ? එතකොට බැංකුවට ගියාම එක්ස්පෝර්ට් එක බැංකුවෙන් ඒ ණයවර ලිපිය පිළිබඳ ඊමේල් ක්‍රමයට නිවේදනය කරාම තමයි අර භාණ්ඩ නැවුගත කරන ක්‍රියාත්මක වෙන්නේ. ලෝකේ අංක 1 ජාත්‍යන්තර ගෙවීම් පියවීම මාධ්‍ය. මතකනේ? මම හැමදාම අහනවා ඇයි මේ ණයවර ලිපිය ලෝකේ අංකක වෙලා තියෙන්නේ? අංකක වෙලා තියෙන්නේ ආනයනකරුට භාණ්ඩ ලැබෙන්න පෙර මුදල් හිර කරලා කලක් බලාගෙන ඉන්න ඕනෙත් නැහැ. අපනයනකරුට භාණ්ඩ නැවුගත කරලා අපනයනය කරලා මුදල් ලබා ගන්න කලක් බලාගෙන ඉන්න ඕනෙත් නැහැ. දෙන්නටම වාසි. අනික ලෝකේ විශ්වාසවන්ත භාවයේ කුළුණු මත ගොඩනැගුණු වාණිජ බැංකු දෙක මැදිහත් වෙලා තමයි මේ ණයවර ලිපිය සක්‍රිය කරන්නේ. ඒ නිසා අති විශ්වාසවන්ත ගෙවීම් උපකරණයක් වෙනවා. ඊළඟට අන්තරාල වෙළඳාම. enter pot trade. enter pot trade. enter pot trade. ආනයනය කරන ලද භාණ්ඩ වරාය තුලම තබාගෙන වෙනසකට භාජනය කර හෝ නොකර
වෙනසකට භාජනය කර හෝ නොකර අපනයන කිරීම. අපි දැන් මේකත් අවස්ථා කීපෙක කතා වුණා. ඒ බොහෝ අවස්ථාවල උත්තර චුට්ට වෙනස්. ඒ වචන වලින් පදමාලාවතින් හර එකයි. හර වෙනස් නැහැ. ආනයනය කරලද බහන්න වරාය තුලම. එහෙම නැත්නම් මොකක්ද තියෙන්නේ? වරාය ගුදම් තුලම. ඒත් හරි. වරාය ගුදම් තුලමනේ. මේක තේරුම වරාය ගුදම් තුලම. ඒත් හරි. ගුදම් තුලම. වරායන් එළියට යන්නේ නැහැ. තබාගෙන වෙනසකට භාජනය කර. වෙනසකට කියන්නේ මොකද්ද? එක්ක තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසිරීම. එච්චරයි. භාජනය කර හෝ නැත්තම් නොකර කිසිම වෙනසක් නොකර ඒ ආකාරයෙන්ම විදේශගත කරන්න පුළුවන්. ඒක තමයි අන්තරාල කියන්නේ. ඊළඟට ඉහත ඕනෑම තුනක් විස්තර පැහැදිලි කිරීමට එක බැගින් ලකුණු 3ක් ලැබෙනවා. 3යි නැහන්නේ ලකුණු 3යි. අද නම් මොකද වෙන්නේ? අද මේ ප්‍රශ්නේ උත් 4ක්ම අහනවා. 5ක් විතර දීලා 4ක් ලියන්න එක. ඒතකොට ලකුණු එක බැගින් ලකුණු 4යි. තේරුණාද? එහෙනම් අදට වර්තමානයේට නම් එක වැඩි කිරීම 4 සමානයි ලකුණු 4ක්ම ලැබෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේ 2012 වර්ෂයේ පැරණි නිර්දේශයට යහපු ප්‍රශ්න. 2012 පැරණි නිර්දේශය. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. ශ්‍රී ලංකාවේ අපනයනකරුවෙකුට විදේශීය ගැනුම්කරුවෙකුගෙන් කලාත්මක ගෘහ භාණ්ඩ තොගයක් සැපයීම සඳහා ඇනවුමක් ලැබී ඇත. මෙම ඇනවුම සපුරාලීම සඳහා අපනයනකරු විසින් ගත යුතු ක්‍රියාපිළිවෙල පැහැදිලි කරන්න. ප්‍රශ්නේ පැහැදිලිද? එකපාරටම නැත්තම් දෙවෙනි සැරේත් කියවනවා. ඒත් නැත්තම් තුන්වෙනි සැරේ. තුන්වෙනි සැරේ කියවෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ Tamanට ඔළුවට එනවා. Tamanගේ අතර ප්‍රශ්නේ ගන්න ඕනේ. ප්‍රශ්නේ Tamanගේ කරගන්න මුලින්ම. ප්‍රශ්නේ මට සමීප නැහැ. ප්‍රශ්නේ මට ඇවිල්ලා නැත්තම් උත්තර වැඩ කරන්නේ නැහනේ. ප්‍රශ්නේ මට සමීප වුණාම මගේ මනසට ප්‍රශ්නේ කාවැදුනම ප්‍රශ්නේ අර්ථයේ විනිවිද භාවයෙන් මම දැක්කම තමයි මට උත්තර එළියට එන්නේ. ඒ තත්ත්වෙ එන්න හොඳට අවබෝධයෙන් කියවන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අපනයනකරුට කවුරු හරි ලංකාවේ භාණ්ඩ එක්ස්පෝර්ට් කරන කෙනෙකුට විදේශ ගැනුම්කරුවෙක්ගෙන් කලාත්මක ගෘහ භාණ්ඩ නිකන් නෙමෙයි කලාත්මක ඒවා. සමහර වෙලාවට බලපත්‍රත් ඕනේ යවන්න. තොගයක් සැපයීම සඳහා ඇනවුමක් ලැබිලා තියෙනවා. පැහැදිලිනේ? ඇනවුම සපුරාලීම සඳහා අපනයනකරු විසින් ගත යුතු ක්‍රියාපිළිවෙල. දැන් ඒතර මේ කියන්නේ අපනයන ක්‍රියාපටිපාටියම තමයි මේ අහන්නේ. හැබැයි අපනයන ක්‍රියාපටිපාටිය මැද හරියෙන් අහන්නේ. අර කටපාඩම් කරලා දුන්නොත් ළමයා ලියන මුල ඉඳන්. විදේශ ගැනුම් කරන සොයා ගැනීම. ඒව අදාළ නැහැ. තේරුණාද? විදේශ ගැනුම් කරන සොයා ගන්න ඕනේ. ඊට පස්සේ විදේශ ගැනුම්කරුවන්ට කරුවන්ගෙන් ලැබෙන මිල විමසුරු මිල කියුමක් යවන්න ඕනේ. එච්චර මහ ප්‍රාණි පදයක්. කෙලිම ඇනවුම ඇවිල්ලානේ. ඇනවුම ලැබිලා තියෙන ඉන්ඩෙන්ටු ඇවිල්ලා තියෙන. මෙතන මේ ඇනවුම කියන්නේ ඉන්ඩෙන්ටු. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේක විශේෂයෙන්ම කලාත්මක ගෘහ භාණ්ඩනේ. කලාත්මක ගෘහ භාණ්ඩ කියන්නේ හොඳ ලී වලින් හදලා කළුවර නැදුන් ඒව ලේසියෙන් අපනයන කරන බලපත්‍රයක් ඕනේ. එහෙනම් පළවෙනි එක තමයි අපනයන බලපත්‍රය ලබා ගන්න. පළවෙනි කාර්ය කොහෙන්ද ගන්නෙ? ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මතකනේ. ඒව මතක තියාගන්න ඉබට අහනවා. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ. පැහැදිලිනේ? ඕක අවස්ථා කීපයකදීම සප්ලයි ටයිප් ක්වෙස්චන්. මොනවා සප්ලයි ටයිප්? සැපීම් වර්ගය. ඒ කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට ඇහුවා. සමහර ළමයි ලිව්වේ නැහැ. දැන් මට ඇත්තටම අවංකවම කියන්නේ මගේ ඉගෙනගත් දරුවෙක් එයා ඉතින් අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි. පිරිමි දරුවෙක්. එයා කොහොස මට මේක පැටලුවා මම ලිව්වේ විනිමය පාලන දෙපාර්තමේන්තුව. මං කොහොමද උඹ වගේ මෝඩ හරකෙක් කියලා මම ඉතින් විහිළුවට ටොක්කුත් දැම්මා. ඒ කියන්නේ බැරුව නෙවෙයි. අර විභාගෙදී එක්සයිට් වෙනවා. ඒ එක්සයිට් වෙන්නේ මොකද? හරියට මේව ප්‍රැක්ටිස් කරලා ගිහලා නැහැ. ඔක හරියට අපි ක්‍රිකට් මැච් එකකට සතියක් දෙකක් හොඳට ප්‍රැක්ටිස් කරන්න එපා. එකපාරට ගේ මැච් එකකුත් මොකද වෙන්නේ? බෝලයක් එනකොට බැට්ස්මන් එක්සයිට් වෙනවනේ. තේරෙනවද? ඒ වගේ තමයි මේකත්. ප්‍රැක්ටිස් වුන්නේ නැහැ. බැරුවනේ එක පටල ගත්ත අපරාධය ඉතින්. ලකුණු දෙකක්නේ.
ඒ ලකුණු දෙකේ මොනතරම් පෙරලියක් වෙයිද? ඉතින් ස්කෝර් එක බහිනවා. රෑන්ක් එක බහිනවා. විශ්වවිද්‍යාල වරම් සමහරට ලකුණු භාගයේ එකකින් මිස් වෙනවා. කොච්චර දේවල් වෙනවද? මේව මත විනිමය බලපත්‍රය තමයි මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන්නේ. හරිද? මේක නිකුත් කරන්නේ නිතරම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව. දෙවැනි එක තමයි හරි දැන් බලපත්‍රයත් ගත්තා. මොකද හේතුව බලපත්‍රය ගන්න එක තමයි අංක එක මෙතන. හේතුව මේක කලාත්මක ගෘහ භාණ්ඩනේ. කලාත්මක ගෘහ භාණ්ඩ නිකන් යවන්න බෑ. සීමා කරලා තියෙනවා. ඒකට අපනයන බලපත්‍රය එක්ස්පෝර්ට් පර්මිට් එක ගත්තේ නැත්නම් ඉතින් එහාට අපිට කතන්දරයක් නැහැ නේ. එහෙනම් ඉතින් එහාට අපි භාණ්ඩ අසුරන්න නැව්ගත කරන්න මුකුත් කරන්න වෙන්නේ. මේක ලැබුණ නිසා තමයි එහෙනම් ඊළඟ පියවරට යන්නේ. මොකද්ද? නැව් ඉඩකඩ වෙන් කර ගැනීම හා අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීම. නැවකුත් අපිට මහා මාර්ග ප්‍රවාහනයේදී අපි ලොරියක් හයර් එකට ගන්නවා වගේ පහසුවෙන් ගන්න බෑ. කෝල් කරලා එහෙම ගන්න බෑ. නැවක් කොළඹ වරායට සේන්දු වන විටත් නැවේ සියලුම ඉඩකඩ මොකද අපි කියන්නේ බුක් වෙලා තියෙන්න පුළුවන්. වෙන් වෙලා තියෙන්න පුළුවන්. වෙන් කරගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා අපි නැවක ඉඩකඩ වෙන් කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරගන්නත් ඕනේ. නැවක ඉඩකඩ වෙන් කරගන්නේ කොහෙන්ද? කාගෙන්ද ඒ උදව් ගන්න? මතකද? ප්‍රවාහන පාඩිවිදිත් අපි විශේෂයෙන් කතා කරා. නැවක ඉඩකඩ වෙන් කරගන්න වෙන්නේ කාගෙන්ද? නැව් කොහෙන්ද? පතිකින්ද නැහැ. නැව් නියෝජිත ආයතනයකින්. නැව් නියෝජිත ආයතනයකින්. නැව් නියෝජිත ආයතනයකින් තමයි වෙන් කරගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි දැන් නැව කිඩේකට වෙන් කරගත්තා. භාණ්ඩ ඇසුරුම් කරනවා. ඇසුරුම් කිරීමත් ගොඩක් අයට අපි බාර දෙන්නේ මේගොල්ලන්ට. ෂිපින් ඒජන්සි වලට. ඇයි? මුහුදු ප්‍රවාහනයට ඔරොත්තු දෙන ආකාරයට එක් එක් භාණ්ඩ වර්ගවල ඇසුරුම් ක්‍රම වෙනස්. තාක්ෂණය වෙනස්. ඒක මේගොල්ලෝ දන්නවා. අපි වැරදි තාක්ෂණයක් තුලින් වැරදි ක්‍රම වලට ඇසුරුම් කරලා ගියොත් රේගුවෙන් භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් අපිට ඒ ෂිප්මන්ට් එක කරන්න බෑ. ඒ නැවේ භාණ්ඩ යවන්න බැරි වෙනවා. පමා වෙනවා. ඒ නිසා ගොඩක් කරලා කරන්නේ මේගොල්ලෝ. ඊට පස්සේ මොකද කරන්නේ? භාණ්ඩ රක්ෂණය කරනවා. භාණ්ඩ රක්ෂණය කරන්න එපේ. නැවට පැටවීමේදී, ප්‍රවාහනයේදී, ගොඩ බෑමේදී හානි වුණොත් වන්දි ගන්න. ඊට පස්සේ අදාළ ලියවිලි ලබා ගැනීම. භාණ්ඩ රක්ෂණය කරලා අදාළ ලියවිලි ලබා ගන්නවා. ඒ කියන්නේ මොකද? රක්ෂණයට අදාළ ලියවිලි. ඊට පස්සේ භාණ්ඩ තොග නැව් නියෝජිතයන්ට බාර දීම කරනවා. එතකොට ෂිපින් ඒජන්සිස් මගින් තමයි ගොඩක් කලාවට නැවගත කිරීම කරන්නේ. ඒගොල්ලන්ට බාර දෙන්න. ඊපස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ගිහිල්ලා රේගොඩ භාණ්ඩ බාර දීලා අපනයන සරහාංකරය සම්පාදනය කරලා තීරු ගාස්තු ගෙවලා නැවගත කිරීමේ අවසන් කර්තව්‍ය ඒගොල්ලෝ නිම කරනවා. ඉතින් මෙතනට එහෙම ලිව්වත් කමක් නැහැ. හරිද? මෙන්න මෙතනට අපිට මෙහෙම ලියන්න අයිතිය තියෙනවා. මෙන්න මෙතනට මේකට අදාළව හෝ දැන් අනිවාර්යයෙන්ම භාණ්ඩ අපනයනය කරනකොට ෂිපින් ඒජන්සියක් සම්බන්ධ කරගෙන අපනයනය කළ යුතුයි කියලා නීතියක් කොහෙවත් නැහැ. අනිවාර්යයෙන්ම කරනවා කියලා අපිට කියන්නත් බෑ. සමහර අය පළපුරුදු අය කෙලින්ම තමම එක්ස්පෝර්ට් කරනවා. එහෙම වුණොත් මේ උත්තර වෙනස් වෙනවා. දැන් මමම නැවගත කිරීමේ කටයුතු කරනවා නම් මොකද කරන්නේ? මම තමයි එහෙනම් රේගොඩ ගිහිල්ලා මොකද කරන්නේ? අපනයන සරහංකරය සම්පාදනය කරලා භාණ්ඩ බාර දෙන්න ඕන. තේරෙනවද? එහෙනම් හෝ අපි ගමු 6 කියලා 6 අපනයන සරහංකරය සකසා රේගුවට භාණ්ඩ බාර දී. තීරු ගාස්තු හා වරාය ගාස්තු නැත්නම් රේගු ගාස්තු ගෙවා දැමීම නැත්නම් ගෙවීම. ඊට පස්සේ රේගු ඉතුරු හරිය කරන නැවගත කරලා යවනවා. හරිද?
එතකොට ඉහත කරුණු සියල්ලම අනුපිළිවෙලින් ඇතුළත් සම්පූර්ණ පිළිතුරකට ලකුණු 3යි. ඒකෙත් මේ 6 වෙනි එක මේ කොටස නැතුව අපිට මේ කොටස ලියන්න පුළුවන්. පැහැදිලිද? අපි එතනට හුරු වෙන්න. අපි එතනට අපි විවෘත වෙන්න ඕන. මොකද හැම වෙලාවෙම shipping agencies මගින් නෙවෙයි භාණ්ඩ එක්ස්පෝර්ට් කරන්නේ. අපිම කරන්න අපි කරොත් මේකයි නැව නියෝජිත ආයතනයක් ලව්ව කරොත් මේකයි මෙතනට එන්නේ. තේරුණානේ? රයිට්. ඊළඟට එම වර්ෂයේම අහපු 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. කෙටි සටහන් ලියන්න. ප්‍රභවස්ථාන සහතිකය. අන්තරාල වෙළඳාම GSP. දැන් ඔබට අපේ පාඩම් පරිච්ඡේද එකක් නෑර එකක් අකණ්ඩව පරිශීලනය කරන්නට දැනේ. දැනුත් පරිශීලනය කරන්න පුළුවන් ඔබට. ප්‍රභවස්ථාන සහතිකය අන්තරාල වෙළඳාම වල කොච්චර වතාවක් විභාගයට අහනවද? නිතරම අහනවා. නිතරම අහනවා. මොකද අන්තරාල වෙළඳාමෙන් ශ්‍රී ලංකාව විශාල විනිමයක් උපයනවා. හරිද? ප්‍රභවස්ථාන සහතිකය නිසා ලංකාවට අපනයන වෙළඳාමේ නව දොරටු විවෘත වෙනවා. ඒ නිසා තමයි වැදගත් සංකල්ප වැදගත් මෙහෙවරක් කරන සංකල්ප නිසා තමයි නිරන්තරයෙන්ම අපේ පේපර් එකේ බර තබන්නේ. පැහැදිලිද? මොකද්ද ප්‍රභවස්ථාන සහතිකය කියන්නේ? ඔකට තව නමක් මතකද? සමාන නම් මතකද? මොකද මේ නමින් වෙන එකක් නෑ. තේරුණාද? දැන් එක්තරා වෘත්තක මට මතකයි විභාගයට ඇහුවා නෛතික පුද්ගල භාවය. නෛතික පුද්ගල භාවය. නෛතික පුද්ගලිකත්වය. නීතිමය පුද්ගල භාවය. ඔබ තියෙනවනේ. ඒ නම් හුරුයි. නිතර අහනේවනේ. ඕක තව නමක් තියෙනවා සංස්ථා පුද්ගලිකත්වය. සංස්ථා පුද්ගලිකත්වය. ලීගල් කෝපරේට් පර්සනැලිටි කියන එක. ඒ අවුරුදු මගේ හොඳම ශිෂ්‍යයෙක්. ඔය ප්‍රශ්න ලියාගත්තේ නැහැ. ලකුණු දෙකක ප්‍රශ්නයක්. එයා විශ්වවිද්‍යාලයට ගියේ නැහැ. හැබැයි පසු කාලෙක එයා ගුරුවරයෙක් වුණා. උසස් පෙළකට ඒ ලෙවල් වලින් ටීචින් ගිහිල්ලා ගුරු විද්‍යාලයේ පුහුණුව ලැබලා ගුරුවරයෙක් වුණා. දැන් වයිස් ප්‍රින්සිපල් කෙනෙක්. මගේ හොඳම ගෝලයෙක්. එයාගේ තියෙන දුර්වලතාවය එයාට ටක් ගාලා තේරෙනවා. එයා ගුරුවරයාට හොඳට ඇහුම්කන් දෙනවා. පළවෙනි සැරේම කිව්වා. ඇහුම්කන් දීලා ඊට පස්සේ එයා තේරුම් ගත්තානේ. එයා තර්ක කරන දැන් මම උගන්වන්නේ තර්ක කරලානේ. එයා තර්ක කර මගෙන් ඉගෙන ගන්නවා. එයාට ඒ නිසා පළවෙනි සැරේ වදිනවා. දැන් මම සමහර ළමයිට තේරෙන්න ටිකක් වෙලා යනවනේ. දෙවනවර තුන්වනවර මම සමහරට පැහැදිලි කිරීම කරනවා. කරනකොට දැන් මේකට කියන වගේ සමාන වචන සමාන පදත් මගෙන් කියවෙනවා. අර ටිකක් පඬිතයි. දැන් එයා තේරුම් ගත්ත නිසා පළවෙනි සැරේ තේරුම් ගත්ත ඉවරයි. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි සැරේ ඇහුම්කන් දෙන්නේ. මගෙන් දින ගණනාවක් මම දින 100 200 ගණන් බැලුම් අහලා ඇති. මොකද වෙන්නේ ඒ දෙවෙනි සැරේ පැහැදිලි කරද්දි තුන්වෙනි සැරේ පැහැදිලි කරද්දි එයා එක්ක ළඟ ඉන්න කෙනෙක්ගේ කොනිටන මොන හරි විහිළුවක් කරනවා. තේරෙනවද? ඒ කියන්නේ හරි දඟකාර දඟලනවා. අන්තිමට මෙයා විභාගෙ ලියලා මම ඒකට බෝඩින් ප්ලේස් එකේ හිටි මං හම්බෙන්නවා මං කොහමද වෙන්න සර් දුන්නා කිව්වම ඇඟිලි මේව කළා කිව්වේ. ඊළඟ පස්සේ මිනිහා විග්‍රහ කරා මේකට මෙහෙම ආව මම මෙහෙම ලියුවා. ඉතින් ගොඩක් හරි නිකර ලියපුවා. පස්සේ එක අවුලක් වුණා එකක් බැරුණාට මම මොකද්ද? සංස්ථා පුද්ගලිකත්වය කියන්නේ මොකක්ද? මං කො දැන් ඊට ඒක මං කියන්න. ඔයා නෛතික පුද්ගල භාවය දන්නවද? ඕ සර් ඒක දන්නවා. ඒක ඕකේ කිව්වා. කියනකොට මං ගැහුවට ඔක්ක. ඒ මොකද මම උගන්වද්දී අනිවාර්යයෙන්ම සංස්ථා පුද්ගලිකත්වයේ කියවෙනවා. දැන් මේ ප්‍රභවස්ථාන සාතිකේ සමාන වචන මම දැන් කීප සැරයක්ම කියලා තියෙනවානේ පාඩම් පරිච්ඡේද කීපයකදී. ඇහුම්කන් දුන්නේ. නොසලකා හැරියා. එහෙම නොසලකා හරින්න බෑ. ඒ මං හිතන්නේ ආවේ එක අවුරුදු 20කට විතර පස්සේ. නෛතික පුද්ගල භාවය හෝ නීතිමය පුද්ගලිකත්වය කියන වචන වලින් බැහැරව ඒ සමාන පදය අවුරුදු 20කින් විතර. ඒත් කරන්න දෙයක් නෑ. આવොත් ලියන්න එපයි. ඒ නිසා මේක දැන් දිගටම අපි දැක්කේ ප්‍රභවස්ථාන සහතිකය කියන වචනේනේ. දැකලා 22කට එනවා වෙන වචනයක්. නිපන් රටේ සහතිකය. මොකද එන්නේ? ඔයාලගේ භාෂාවෙන්ම කියන හොල්මන් වෙනවනේ ඉතින් විභාගෙදී. එක ප්‍රශ්නයකට ඔබ පීඩණයටපත් වෙනවගෙන ඒ පීඩනේ උණුසුම තව ප්‍රශ්න කීපයක් දක්වා පැතිරෙනවා. තව ප්‍රශ්න කීපයක්ම ඊට පස්සේ සාර්ථකව පිළිතුරු ලියන්න ඔබේ මනස ඉඩ දෙන්නේ නැහැ. තේරුණාද? ඒ තත්ත්වෙටපත් වෙන්න එපා. එතකොට මේකට කියන තව නමක් තමයි මොකද්ද? මොකද්ද? මුල්තැන් සහතිකය. මුල්තැන් සහතිකය. එහෙම නැත්නම් තව එකක් මොකද්ද? මොන රටේද? මොන රටේද? ජපන් රටේද? නෑ නිපන් රටේ. නිපන් රටේ සහතිකය. නිපන් රටේ සහතිකය කියන්නේ ඕකමයි.
මේකත් හරි මේකත් හරි. ඒ කියන්නේ සම්භවය ප්‍රභවය පිළිබඳ සහතිකය. සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. නැව්ගත කරනු ලබන භාණ්ඩ අපනෑන රටේම නිපදවනු ලැබූ ඒවා බවට සහතික කරමින් පිළිගත් ආයතනයක් විසින් නිකුත් කරනු ලබන ලියවිල්ල නැත්නම් සහතිකය. එය අදහසලුම ඇති. දැන් ලංකාවෙන් භාණ්ඩයක් අපනයනය කරනවා නම් ඒ භාණ්ඩය ලංකාවෙම නිෂ්පාදනය කළ බවට පිළිගත් බලාධිකාරයක් නිකුත් කරන සහතිකය තමයි ප්‍රභවස්ථාන සහතිකය කියන්නේ. ලංකාවේ ලංකා වෙළඳ මණ්ඩලය, පේෂකර්ම අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ජාතික වෙළඳ මණ්ඩලය වැනි ආයතන කීපයක්ම මේ සහතිකය නිකුත් කරනවා සම්භවය පිළිබඳ. මේ සහතිකයක මූලික කාරණා දෙකක් තියෙනවා. මූලික අවශ්‍යතා දෙකක් තියෙනවා. මෙවැනි සහතිකයක් අපිට පරිහරණය කරන අවශ්‍යතා දෙකක් ඇති වෙනවා. එකක් තමයි අපනයනකරුට තීරුබදු සහන් ලබා ගන්න. මම අපනයනය කරන භාණ්ඩ මම ලංකාවේ නිපද වූ බව සහතික කරන්න ප්‍රමිති ආයතනයෙන් සහතිකයක් ගන්න එක මුළු ලෝකෙම පිළිගන්නවනේ. ප්‍රමිති ආයතනයේ සහතිකයක් දුන්නා, ප්‍රභවස්ථාන සහතිකයක් දුන්නා. එතකොට ඒ භාණ්ඩ අපනයනය කරද්දී රේගුවෙන් මොකද වෙන්නේ? මට තීරුබදු සහන හම්බ වෙනවා. අඩුවෙන් අය කරන්නේ. ඒක නිදහස් කරනවා. ඇයි? මාව තව තවත් අපනයනය සඳහා දිරි ගන්නවා. මොකද මම අපනයනය කළොත් තමයි ලංකාවට විදේශ රටවල ඉඳලා විදේශ විනිමය ගලන්නේ. ඩොලර් එන්නේ, පවුම් එන්නේ, යුරෝ එන්නේ. එහෙම වුණොත් තමයි අපේ විදේශ සංචිත ඉහළ යන්නේ. එහෙම වුණොත් තමයි අපිට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ගෑස්, ආහාර පාන, ඖෂධ වර්ග ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම අපනයන දිරි ගන්නවන්න ඕනේ. අපනයන දිරි ගන්න එක ක්‍රමයක් තමයි එහෙනම් මේ වගේ දේශීය නිෂ්පාදනයකට සහතික කරලා තීරුබදු සහන් ලබා ගන්න අවස්ථාව දෙනවා. තේරුණාද? අනික් අතින් ආනයනකරුවෝ මේ සහතික ඉල්ලා සිටිනවා. මිල විමසුමක් එවල තේරුණාද? මිල විමසුමක් එවල මිල කිව්මක් එවුර පස්සේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඉල්ලනවා රයිට් අපි බහන්න මේ මිලදී ගන්න ලෑස්ති අපිට ඉතින් මේකට අදාළ සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් එකක් එවන්න ඕනේ. අපි යවන්න ඕනේ. නිකන් යවන්න බෑ. ඇත්තටම දැන් ප්‍රමිති ආයතන උනොත් මේ ප්‍රමිති ආයතන බලනවා මේ භාණ්ඩය ඇත්තටම ලංකාවේ හදන එකක්ද? මේකට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල අධිකමව තියෙනවද? කෙලින්ම අපේ ෆැක්ටරියට ඇවිල්ලා බලනවා. ඒ කියන්නේ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරනවද? තත්ත්ව පාලන ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් පිට රටින් කොටස් කියලා මෙහි ඇසෙම්බල් කරනවද? එතකොට දේශීය වෙන්නේ නැහැ තේරෙනවද? හරියට බලනවා. සාම්පල් පරීක්ෂා කරලා නිෂ්පාදන ක්‍රියාවලිය, තත්ත්ව පාලන ක්‍රියාවලිය පරීක්ෂා කළා තමයි ලංකාවේ නිෂ්පාදනය කරන ලදි කියලා තාරු කරලා දෙන්නේ. මොකද විදේශිකයෝ නැත්නම් විදේශ ගැනුම්කරුවෝ ප්‍රභවස්ථාන සහතිකයක් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම ඉන්ඩෙන්ටු එවන්නේ මේක යවුවන් පස්සේ නැත්නම් ඉන්ඩෙන්ටු එවන්නේ. තේර ඇනුම් කරන්නේ. ඉල්ලා සිටින්නේ මොකද? සමහර අය පරිභෝජනය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රොඩක්ට් එකක් පමණයි. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ප්‍රොඩක්ට් එක පමණයි පාවිච්චි කරන්නේ. තේරුණාද? දැන් සමහර ලංකාවේ අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි වාහන, ඉංග්ලිෂ් වාහනනේ. සමහර අය ජපන් වාහන. ජපන් කෝත් එයාගේ වෙන විකල්ප ව්‍යාතරයක නැහැ, වෙන බ්‍රෑන්ඩ් නැහැ. තේරුණාද? ඒ වගේ සමහර අය ලංකාවේ නිෂ්පාදිත වලට කැමති. ලංකාවේ තේ වලට, ලංකාවේ කුළු බඩු වලට, ප්‍රොවිෂන්ස් වලට. ඊට පස්සේ ලංකාවේ පළතුරු වලට, ඒ වගේම ලංකාවේ ඇඟලුම් වලට මුළු ලෝකෙම කැමතිනේ. එහෙනම් ලංකාවේ නිසයි ගන්න. අන්න ඒක ඔප්පු කරන තමයි ප්‍රභවස්ථාන සහතිකයක් අපි ගැනුම් කරනට යවන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. අන්තරාල වෙළඳාම්. එන්ටර්පෝට් ට්‍රේඩ්. එන්ටර්පෝට්. මතකයිනේ එන්ටර්පෝට් නෙවෙයි. එන්ටර්පෝට් ට්‍රේඩ්. විදේශ රටවලින් ආනයනය කරන ලද භාණ්ඩ වරාය තුලදීම නැත්නම් ගුදම් තුලදී කිව්වොත් කමන්නේ. සකසා හෝ සැකසීමකින් තොරව එක්ක වෙනසක් කර නැත්නම් වෙනස් නොකර හෝ වෙනත් රටවලට අපනයනය කිරීම. මොකක්ද කීප සැරයක්ම ඇහුවනේ. හැමදාම වගේ උක අහනවා. රයිට්. අපි බලමු ඊළඟට GSP plus. GSP plus. General Special Preferences. General Special Preferences. මෙන්න මේකට නම් මම ටිකක් නෙවෙයි ගොහෙත්තම කැමති නෑ දරුවෝනේ. කන්ට්‍රෝලින් චීෆ් මේ වගේ
ටර්ම් දාලා උත්තර පත්‍රය හැදුවට මම ඒක නම් කැමති නැහැ මේක භාවිතයේ නේ මන්ද තේරෙන්නේ කියන්නේ මේක නෙමෙයි ටර්ම් එක මේකේ මොකද්ද ජෙනරල් ස්පෙෂල් ප්‍රෙෆරන්සස් නෙමෙයි generalized system of preferences එහෙම තමයි මේකේ හරි එක එන්න ඕනේ තමයි මම ලියන්නම්කෝ මේක සමහර S දානවා එක ප්‍රසාර බ්‍රිටිෂ් ඇමරිකන් ඉංග්‍රීසි වල වෙනසනේ ඉසෙඩ් දැම්මත් කවන්නේ S දැම්මත් කවන්නේ generalized systems of preferences ආවනම් තමයි හොඳ දැන් මේ control G දාපු එකයි තිරසාර සංවර්ධනයක් හා යහපත් රාජ්‍ය පාලනයක් පවතින බව තහවුරු කරන හා එයට කැපවන සංවර්ධනයේ වෙමින් පවතින රටවලට යුරෝපා සංගමයේ රටවල් මගින් ලබා දෙන තීරුබදු සාහනයකි. කමක් නැහැ. මේ දෙකට මම කැමතියි. තිරසාර සංවර්ධනයක් කියන එක හරි. යහපත් රාජ්‍ය පාලනයක් කියන එකත් හරි. තේරෙනවද? රටක තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය බද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ හැම නිෂ්පාදන ආයතනයකින්ම අනාගත පරම්පරාවට අවශ්‍ය සම්පත් සංරක්ෂණය වන පරිදි ඒවට හානි නොකර තමයි සම්පත් පාවිච්චි කරන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒක හොඳ රටක්. අනික යහපත් රාජ්‍ය පාලනය පවතිනවා. මිනිස්සු පීඩාවටපත් නොකරන ජාතික ධනය සුළු පිරිසකගේ අසාධාරණ සුඛ විහරණයට භාවිතා නොකරන රටක් නම් තමයි යහපත් රාජ්‍ය පාලනයක් කියලා කියන්නේ. පවතින විට පවතින බව තහවුරු කරන හා එයට කැපවන සංවර්ධනයේ වෙමින් පවතින රටවලට යුරෝපා සංගමයේ රටවල් මගින් ලබා දෙන තිරුබදු සාහනයකි. අන්න එවැනි රටවල බහණ්ඩ යුරෝපා සංගමයේ සමාජික රටවල් වලට කීයක් තියෙනවද? 27ක් තියෙනවා. යුරෝපා සංගමයේ සමාජික රටවල් 27ට යවනවා නම් ඒ බහණ්ඩවලට ඒ රටවලදී තීරුබදු සාහන හම්බ වෙනවා. අපි යවන ඇඟලුම් කියන්නකෝ ඒ රටට යනකොට 100%ක්ම ආනයන බද්ද නිදහස් කරනවා. 175ක් නිදහස් කරන 25යි කරන්නේ. දැන් මොකද වෙන්නේ? තීරුබත් දෙන්නේ බහණ්ඩේ මිල ලගින්නේ. ආනයන කරුවා තීරුබත් දෙකවල එක බහණ්ඩේ මිලට එකතු කරනවා. මිල හේලා යනවා. අවසාන වශයෙන් පාරිභෝගිකයවන අපි ඒ මිල ගෙවලා බහණ්ඩේ ලකුණු කළ මිල ගෙවලා බඩු ගන්නවා කියන්නේ අර තීරුබද්ද බරක් දාන්නේ කවුද? අපි. තේරුණාද? එතකොට එහෙම මිල ඉහළ ගියාම ගොඩක් වෙලාවට විදේශිකයෝ පොය බහන ප්‍රතික්ෂේප කර මිලදී ගන්නෑ. ඇත්ත කතාව වෙන්නේ එහෙමනේ. එතකොට මේකෙන් කරන්නේ ලංකාව වගේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් යුරෝපා සංගමයේ සමාජික රටකට බහන්න යවනකොට ආනයන තීරුබද්ද ඉවත් කිරීම හෝ 75ම අයින් කරලා දානවා. එතකොට අඩු මිලට බහන්න වෙළඳපොළට යවන්න පුළුවන්. අන්න ඉල්ලුම වර්ධනය වෙනවා. ඉල්ලුම වර්ධනය වුණාන් පස්සේ මොකද වෙන්නේ? නැවත ඉල්ලුමට මුහුණ දෙන්න අපේ රටේ නිෂ්පාදනය පුළුල් කරන්න වෙනවා. එහෙනම් අපේ රටේ ඇඟලුම් කර්මාන්ත නැත්නම් අදාළ කර්මාන්ත ව්‍යාප්ත වෙනවා. රැකියා අවස්ථා උදා වෙනවා. යටිදල පහසුකම් සංවර්ධනය වෙනවා. සමස්ත ආර්ථිකය වර්ධනය වෙනවා. තේරෙනවද? ඒක හොඳයි ඉතින්. නමුත් මේකෙත් ගැටලුව මම කලින් ප්‍රශ්නයකට මම මේ කිව්වා. දැන් GSP වල ආරම්භය මේක තමයි. තාම අපි 13 ඉන්නේ. ආරම්භය මේක තමයි. නමුත් දැන් වෙනස්. 2017 පස්සේ වෙනස් වුණානේ. දැන් යුරෝපා සංගමේ ප්‍රශ්නයක් නැහැ. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවල් වලට භාණ්ඩ අපනයනය කරනකොට සංවර්ධිත රටවල් විසින් ඒ භාණ්ඩ වලට තීරුබදු සහන ලබා දී. පොදුවේ දැන් කියන්නේ යුරෝපා සංගමේ පටලන්න ඕනේ නැහැ දැන්. අපි මේ උත්තරය කොහොම තියමු දැන් මේ අවුරුද්ද තිබිච්ච ස්කීම් එක නිසා. දැන් වෙනස් වෙලා. දැන් කියන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවල් වලට භාණ්ඩ ආසේව අපනයනය කරනවා. අපනයන කරාම ඒ භාණ්ඩ ආසේව එහි රේගුවෙන් මුදා ගැනීමේදී එක්ක තීරුබදු 100ක් අයින් කරනවා නැත්නම් තීරුබදු සෑහෙන ප්‍රමාණයක් අඩු කරනවා. එතකොට තමයි ඒ භාණ්ඩ අඩු මිලකට ඒ වෙළඳපොළට ගෙනියන්න පුළුවන් වෙන්නේ.
අඩු මිලකට දුන්නොත් තමයි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ. අනික ඉල්ලුම වර්ධනය වෙන්නේ. අපිටත් වාසියක් වෙනවා. අපිට නැවත නැවත ඇනවුම් ලැබෙන්නේ. තේරෙනවද? ඒ අදහස තමයි ලියන්න. ඔත් ඉස්සරහත් තව ප්‍රශ්න තියෙනවා මම ඒක පැහැදිලි කරන්නම්කෝ. රයිට්. එතකොට ඔය වගේ කරුණු තුනකට ලකුණු එක ගන්න ලකුණු තුනක් ලබා දීලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට 2013 නව නිර්දේශයට තහපු විභාග ප්‍රශ්න. 2013 නව නිර්දේශයට තහපු විභාග ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 3. හතරේ රෝමි ලක්කම් 3. පහත දැක්වෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී භාවිතා කරන ලියකියවිලි කිහිපයකි. එම ලියකියවිලි වලින් අපේක්ෂා කරන්නේ කුමක්දයි වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්න. මේ කියන්නේ විදේශ වෙළඳාම සම්බන්ධ ලේඛන කීපයක් තමයි තියෙන්නේ. ඒ ලේඛන වලින් අපේක්ෂා කරන්නේ කුමක්දයි කියලා වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්න. පැහැදිලිව මෙතනදී මේ ලියවිලි නිර්වචනය කරන්න ඕනේ නැහැ. පැහැදිලිව මේ ලියවිලි නිර්වචනය කරන්න ඕනේ නැහැ. මේකෙන් මේ ලියවිලි වලින් අපේක්ෂා කරන්නේ මොකක්ද කියන එක තමයි පිළිතුරේ highlight වෙන්නට ඕනේ. පැහැදිලිද? right. අපි බලමු අයන නෞබාර පත්‍රය. නෞබාර පත්‍රය. නැව් සමාගමක් කිසියම් භාණ්ඩ තොගයක් නිශ්චිත ස්ථානයකට ගෙන ගොස් බාර දීමට බාරගත් බව තමයි මේකෙන් ඔන්න තහවුරු කරන්නේ. හරිනේ? එම ලියකියවිලි වලින් අපේක්ෂා කරන්නේ කුමක්දයි කියන් තියෙන්නේ. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? නැව් සමාගමක් කිසියම් භාණ්ඩ තොගයක් නිශ්චිත වරායකට ගෙන ගොස් බාර දීමට බාරගත් බව තමයි මේකෙන් තහවුරු කරන්නේ. බාරගත් බව තහවුරු කරනවා. එච්චරයි. ඊට පස්සේ ඊළඟ ලේඛනය බලන්න. ණයවර ලිපිය. අපනයන කරුට මුදල් ලැබීම තහවුරු කිරීම. නිර්වචන ඕනේ නැහැ. අපි නිර්වචන ලියන්නේ නැහැ. ආන්නේ මොකද්ද මේකෙන් ප්‍රකාශ කරන්නේ? ආනයනකරු වෙනුවෙන් එයාගේ බැංකුව අපනයනකරු අමතල කියනවා ආනයනකරු ඉල්ලන භාණ්ඩ එයාට අපනයනය කරන්න ඒ භාණ්ඩ වල වටිනාකම අපි ඔබට ගෙවනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් බැංකුවක්නේ පොරොන්දු වෙන්නේ විශ්වාසය. එහෙනම් අපනයනකරුට මුදල් ලැබීම තහවුරු වෙනවා මේකේ. ඊළඟට ප්‍රභවස්ථාන සහතිකය. වර්ණීය තීරුබදු සහන් ලබා ගැනීම. ප්‍රභවස්ථාන සහතිකයේ අපේක්ෂා කරන මොකද්ද? දේශීය වශයෙන් නිපද වූ බව තහවුරු කරලා තීරුබදු සහන ලබා දීම. ඊළඟට ආනයන සටහන් කරේ. ආනයනකරුට වරායට ලැබුණු භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කිරීම. දැන් මම ආනයනකරු නම් මං වෙනුවෙන් වරායට භාණ්ඩ ඇවිල්ලා තියෙනවා. ඒ ආපු භාණ්ඩවල අයිතිය මම තහවුරු කරන්න. මම අයිතිය ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට තමයි මට භාණ්ඩ නිදහස් කරගන්න පුළුවන්. අයිතිය ප්‍රකාශ කරන්න මම මොකද්ද කරන්න ඕනේ? මට භාණ්ඩ එන්න පෙරම බැංකුවෙන් ඇවිල්ලා තියෙනවා නෞබාරපත, රක්ෂණ සහතිකය, ඉන්වොයිසිය. ඒවා තියෙන භාණ්ඩ විස්තර. ඒව බලාගෙන මම ආනයනය කළ භාණ්ඩවල විස්තර අර ආකෘති පත්‍රේ දාන්න ඕනේ. දාලා අස්සම් කරලා දෙන්න ඕනේ රේගුවට. ඒක දුන්නම තමයි රේගුව තීරු ගාස්තු, වරාය ගාස්තු ගන්න එක අපිට ගෙවන්න කියන්නේ. එතකොට තමයි භාණ්ඩ අපිට නිදහස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණාද? එහෙනම් ආනයනකරුට වරායට ලැබුණු භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කරන්නයි මේක අවශ්‍යයි. ආනයන සරහන් කරෙන් කරන්න ඒක රේගෝ ඉල්ලන රයිට් මේ ෆෝම් එක පුරලා දෙන්න. මට ආවයි කියලා මට භාණ්ඩ ආව කියලා කටින් කියලා හරියන්නේ නැහැ. මම ඔප්පු කරන්න එපේ. එන ඔප්පු කරන්න මම දානවා. සමහරට අපේ ඇනෝමිය කොපියකුත් ඉල්ලනවා. ඉන්ඩෙන්ටුවේ. අපි භාණ්ඩ ඉල්ලුම් කරපු අවස්ථාවේ තේරෙනවද? කොහොර ඒකෙන් බලන්නේ ආනයනකරුට වරායට ලැබුණු භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කිරීම තමයි. මෙන්න මේ වගේ අපි අදහස ලියවන ලකුණු 4ක්ම ලැබෙනවා. දැන් ලකුණු 3 වෙන්නේ 4ක්ම ලැබෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝමි ලක්කම් 4 අවුරුද්දෙම විද්‍යුත් වාණිජය තුලින් ව්‍යාපාරිකයාට සහ පාරිභෝගිකයාට පමණක් නොව සමස්ත සමාජයටම ප්‍රතිලාභ හිමි වේ. සමාජයට හිමිවන ප්‍රතිලාභ ගැන විමසීමක් කරන්න. ප්‍රශ්නේ පැහැදිලිනේ? විද්‍යුත් වාණිජයෙන් සෑහෙන ප්‍රශ්න අහනවා. පැහැදිලිනේ? විද්‍යුත් වාණිජය තුලින් නැත්නම් විද්‍යුත් වෙළඳාම කියන්නේ මේකමයි. විද්‍යුත් වෙළඳාම කියන්නේ මේකමයි. විද්‍යුත් වෙළඳාම. ඒත් මේකමයි. තුලින් ව්‍යාපාරිකයට සහ පාරිභෝගිකයට දෙන්නටම වාසි වෙනවා. පමණක් නොව සමස්ත සමාජයටත් ප්‍රතිලාභ හිමි වෙනවා. සමාජයට හිමි වෙන ප්‍රතිලාභ ගැන විමසීමක් කරන්න. සමාජීය ප්‍රතිලාභ. එකක් තමයි ගෝලීය වෙළඳපොළට පිවිසිය හැකි වීම. තේරුණාද? විද්‍යුත් වාණිජය නිසා අපේ කියන්නේ වෙළඳපොළ දේශීය
නැත්නම් ජාතික මට්ටමට පමණක් සීමා නොකර ගෝලීය වෙළඳපොළක් දක්වා ව්‍යාප්ත කරගන්න පුළුවන්. ඒ කියන්නේ රටවල් බර ගණනකට රටවල් විශාල සංඛ්‍යාවක් විතර භාණ්ඩ මොකද ලේසියෙන් හඳුන්වා දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒකෙන් එතකොට අපේ රටේ නිෂ්පාදිතවලට ගෝලීය වෙළඳපොළක් ඇති වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක මුළු සමාජයටම ලැබෙන වරප්‍රසාදයක්. සමාජයේම ලැබෙන වාසියක් වෙනවා. තේරුණාද? දුර බැහැර ප්‍රදේශවල අයටද අන්තර්ජාලයට පිවිසිය හැකි වීම. දැන් ඇත්තටම විද්‍යුත් වාණිජයේ ව්‍යාප්ත වෙනකොට එහෙනම් දුර බැහැරවල ඉන්න අයටත් අන්තර්ජාල පහසුකම් ලබාගෙන අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු sannivedana කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකත් වාසියක්නේ. මොකද විද්‍යුත් වාණිජය සක්‍රිය කළ දියුණු වෙනකොට අනිවාර්යයෙන්ම රට පුරාම අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කරන්න වෙනවා. ඒකෙන් අන්තර්ජාල පහසුකම් දුර බැහැර ප්‍රදේශවල අයටත් පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. අනික ජීවන තත්ත්වය ඉහළ යාම. ඒ කොහොමද? විද්‍යුත් වාණිජය මගින් පහසුවෙන්. දැන් මේක විමසීමක් කරන්න නිසා විස්තර කරන්න ඕනේ. නමුත් විස්තර කරන්න આવුත් කියනවා මම කියනවා කෙටියෙන්. තේරුණාද? දැන් ජීවන තත්ත්වය ඉහළනේ කොහොමද? විද්‍යුත් වාණිජය තුලින් දියුණු රටවල භාණ්ඩ අපට ඉල්ලුම් කරලා ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් දියුණු රටවල භාණ්ඩ ඉල්ලුම් කරලා ගෙන්නගෙන පරිභෝජනය කිරීමෙන් මොකද වෙන්නේ? අපේ ජීවන තත්ත්වය ඉහළ යනවා. උසස් තත්ත්වයේ භාණ්ඩ පාවිච්චි කරන එතකොට ඊළඟට නව රැකියා අවස්ථා ලැබීම. නව රැකියා අවස්ථා. ඒ විද්‍යුත් වාණිජය නිසා ව්‍යාපාර කටයුතු ප්‍රසාරණය වෙනවා. තේරුණාද? භාණ්ඩ සපයන සැපයුම් කරුවන්ගේ ඉල්ලුම වැඩි වෙනවා. මොකද සැපයුම් කරුවන් අපි නිතරම භාණ්ඩ සපයගෙන තමයි යවන්නේ. දැන් මම අපනයන කරුවෙක් නම් හරිද? මම ළඟ ගබඩාවක් නැහැ, මම භාණ්ඩ රැස් කරගන්නේ නැහැ. මගේ සප්ලයර්ස්ලා එක්ක මම කන්ටැක්ට් තියන් ඉන්නවා. මම ඇනවුම ගන්නවා, ඒගොල්ලන්ට දෙනවා, ඒගොල්ලෝ යවනවා නේ. ඒ වගේ තැන් වලින් පවා රැකියා අවස්ථා උදා වෙනවා. අනික් අතින් දැන් විද්‍යුත් වාණිජය කියන එක හැමෝටම ඇප්ලයි කරන්න බෑ. පරිගණක දැනුම නැත්තම්, තාක්ෂණයේ දැනුම නැත්තම් බෑ. එහෙනම් එවැනි අය වෙනුවෙන් විද්‍යුත් වාණිජ්‍ය වෙළඳාමේ ඉදිලා ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා දෙන්න අතරමැදි ආයතන තියෙනවා. අතරමැදි ආයතන තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? එන ඒගොල්ලෝ නිවසේ ඉඳන්ම රැකියා කරන්න පුළුවන්. නිවසේ ඉඳන්ම රැකියා කරන්න පුළුවන්. ඇයි? සමාජයේ තොරතුරු තාක්ෂණ දැනුම අඩු අයට පවා අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා තොරතුරු හොයලා තමන්ට අවශ්‍ය දේ කරන්න බැරි අයට පවා අතරමැදි ආයතන විසින් මොකද කරන්නේ? ඒ සර්විස් එක දෙනවා. එහෙනම් ඒක තමයි කියන්නේ නව රැකියා. කියන්නේ මොකද්ද? නිවසේ සිටම රැකියා අවස්ථා කියන එක. නිවසේ සිටම. නිවසේ සිටම රැකියා අවස්ථා. පැහැදිලිනේ? මෙන්න මේ වගේ කරුණු හතරකට ලකුණු හතරක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙටත්. මේ 2014 වර්ෂයේ දී යොමු වෙච්ච විභාග ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. 4 රෝම ඉලක්කම් 4. ඔබ පාසල් විවාද කණ්ඩායමේ සමාජිකයෙකු යයිද ඊළඟ සතියේ රටක් භාණ්ඩ ආනයනය කළ යුතුය. ඔන්නක තමයි මාතෘකාව. මොකද්ද? රටක් භාණ්ඩ ආනයනය කළ යුතුය යන මාතෘකාව යටතේ පැවැත්වෙන විවාදයකට ඔබ කණ්ඩායම සහභාගී වීමට ඇතැයිද උපකල්පනය කරන්න. තේරුණාද? ඔබ පාසල් විවාද කණ්ඩායමේ සමාජිකයෙකු යයිද ඊළඟ සතියේ රටක් භාණ්ඩ ආනයනය කළ යුතුය. ආනයනය කළ යුතුය. තේරුණාද? ආනයනය කළ යුතුය. ආනයනය කළ යුතුය යන මාතෘකාව යටතේ පැවැත්වෙන විවාදයකට ඔබ කණ්ඩායම සහභාගී වීමට ඇතැයිද උපකල්පනය කරන්න. පුංචි කේස් ස්ටඩි එකක්. තේරුණාද? පුංචි සිද්ධියක් දෙනවා. පාසල් විවාද කණ්ඩායමේ සමාජිකයෙක් කරගෙන තියෙනවා. ඊළඟ සතියේ විවාදයක් තියෙනවා. රටක් භාණ්ඩ ආනයනය කළ යුතුයි. අනිත් එක කියන්නේ උතර ආනයනය නොකළ යුතුයි කියලානේ. ඔබට සහභාගී වෙන්න. එහෙනම් ඉහත මාතෘකාවට පක්ෂව කරුණු හතරක් ලියන්න. දැන් විවාදයට ගිහිල්ලා කියන්නේ මොන හරි පක්ෂවත්. එහෙනම් පක්ෂව කරුණු හතරක්. අමාරු නෑ නේද? ලේසි. පළවෙනි එක මොකද්ද? විවිධ භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව ලැබීම. භාණ්ඩ ආනයනය කළේ නැත්නම් පුද්ගලයින්ට විවිධ වූ භාණ්ඩ
නැත්නම් විවිධාංගීකරණය වූ භාණ්ඩ පරිභෝජනය කිරීම අවස්ථාව ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම පෘථග්ජන පුද්ගලයෙක් පෘථග්ජන මිනිස්සෙක් කැමති විවිධ වූ භාණ්ඩ පරිභෝජනය කරන්න. දැන් ඔබ කැමතිද අද උදේටත් බත් කාලා දවල්ටත් බත් කාලා රැටත් බත් කන්න කැමති නැහැ. උදේටත් පරිප්පු දවල්ටත් පරිප්පු රැටත් පරිප්පු කැමති නැහැ. දිගින් දිගටම ගිය සතියෙන් පරිප්පු කැමති නැහැ. එහෙම නැත්ත කතාවකනේ. අපි හැමෝම කැමති විවිධත්වයක් ලබන්න. විවිධත්වයක් තුලින් තෘප්තිමත් වෙන්න. විවිධත්වයක් තුලින් තෘප්තිමත් වෙන්න ඇති ලැබියාව සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ගේ පොදු ධර්මතාවයක්. ඒ නිසා විවිධ භාණ්ඩ පරිභෝජන අවස්ථාව ලැබෙනවා කියන්නේ යන පුද්ගලයින්ගේ අනිවාර්යම ආශාවක් නැත්නම් කැමැත්තක් ඉෂ්ට වෙනවා. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් පුද්ගලයින්ගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ. පුද්ගලයින්ට විවිධ රටවල භාණ්ඩ පාවිච්චි කරන්න ඕන නම් ඒ ආසාව ඉෂ්ට කරලා දෙන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම රජයක පවවකින් වෙන්නේ. ඊළඟට අන්තර්ජාතික සහයෝගීතාව. දැන් මම රටක් නම් ඔබත් රටක් නම් මම ඔබෙන් භාණ්ඩ ආනයනය කරනකොට ආනයනය කරනවා නම් අපේ රටවල් දෙක අතර මොකද වෙන්නේ? අන්න අන්තර්ජාතික වශයෙන් ලොකු සම්බන්ධයක් ඇති වෙනවා. සහයෝගිතාවක් ඇති වෙනවා. ඊළඟට දේශීයව නිපදවේ නොහැකි භාණ්ඩ ආනයනය කළ හැකි වීම. දැන් සමහර භාණ්ඩ අපේ රටේ තාම නිපදවන්න බෑ. නමුත් රටේ ආර්ථික පැවැත්මට අත්‍යවශ්‍යයි. එහෙමනම් ආනයනය කරන්න ඕනේ. වෙන විකල්ප නැහැ. ආනයන විදමක් යනවා. ගෙවුම් ශේෂයෙන් ඇති වෙනවා කියලා අඬ ඉඳලා හරියන්නේ නැහැ. තේරෙනවද? මොකද අපට අත්‍යවශ්‍යයි. මොකද දේශීයව නිපදවන්න බැරි භාණ්ඩ තමයි මේ ගෙන්නන්නේ. අපි හිතමු බෙහෙත් වර්ග කියලා. සමහර බෙහෙත් වර්ග ලංකාව හදන්නේ නැහැ නේ. එතකොට ඒ බෙහෙත් ගෙන්නුවේ නැත්නම් මොකද වෙන්නේ? ලෙඩු මිය ඇදෙනවා. අකාලේ. ඒ නිසා ඒව ගෙන්නන්න ඕනේ. එහෙනම් දේශීය නිපදවිය නොහැකි භාණ්ඩ ආනයනය කරන්න ආනයන වෙළඳාමක් පැවතිය යුතු රටකට. ඊළඟට පිරිවැය වාසි ලැබීම. පිරිවැය වාසි ලැබීම. මොකද ඒ කියන්නේ අපි සාපේක්ෂ පිරිවැයනයන් කිව්වේ. සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ අතිරික්තයක් සමග හදලා අපනයනය කරලා ලැබෙන විනිමය මගින් සාපේක්ෂව වැඩි ආවස්තික පිරිවැයක් දැරිය යුතු භාණ්ඩ මොකද කරන්නේ? නිෂ්පාදනය නොකර ගෙන්ව ගන්න කැප කරන කියන එක න්‍යායන් කියන්නේ. එහෙමනම් මේකින් කියන්නේ ඒකයි පිරිවැය වාසි කියන එකයි සාපේක්ෂ වශයෙන් වාසිදායක භාණ්ඩ. එනම් අඩු ආවස්තික පිරිවැයක්. හරිනේ. අන් රටවල් එක්ක සසදද්දී සාපේක්ෂ වශයෙන් වාසිදායක භාණ්ඩ කියන එකේ තේරුම මොකද්ද? අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ කියන එකයි. සාපේක්ෂ වශයෙන් වැඩි ආවස්තික පිරිවැයක් සහිත කියන්නේ අවාසිදායක භාණ්ඩ. පැහැදිලිනේ? එහෙනම් අන්නේ ඒ වාසි ලැබීම සඳහා අපට ආනයන වෙළඳාමේ නියුක්ත වෙන්න ඕනේ. අනික භාණ්ඩ හිඟ අවම වෙනවා. ආනයන වෙළඳාමක් තියෙනවා නම් දේශීය නිෂ්පාදනත් දිරිගන්වනවා නම් දෙපැත්තෙම වෙළඳ පොළ භාණ්ඩ එනවා. එහෙනම් වෙළඳ පොළේ භාණ්ඩ හිඟ වෙන්නේ සුලභ වෙනවා. ඊළඟට ආයෝජන භාණ්ඩ ආනයනය කිරීමෙන් රැකියා ඇති වේ. දැන් ආනයනය කළොත් තමයි දරුවනේ යන්ත්‍රෝපකරණ ගෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් භාණ්ඩ නිපදවීමට යොදා ගන්නා මූර්තවත්කම් නෙමෙයි ආයෝජන භාණ්ඩ කියන්නේ. තේරුණාද? එහෙනම් හොඳම උදාහරණ යන්ත්‍රෝපකරණ. යන්ත්‍රෝපකරණ ගෙනාවොත් තමයි අමුද්‍රව්‍ය පදනම් කරගෙන නිවි භාණ්ඩ හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇති වෙනවා මේ ආයෝජන භාණ්ඩ නිසා. ඒතොර ඒ ආයෝජන භාණ්ඩ ආනයන නැත්තන් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අන්නේ කර්මාන්ත ආශ්‍රිතව අලුතෙන් රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. ඊළඟට මිල උච්චාවචන පාලනය වෙනවා. වෙළඳ පොලේ මිල උච්චාවචන ඇති වුණත් අනිවාර්යයෙන් මේක පාලනය කරගන්න පුළුවන්. මොකද හේතුව භාණ්ඩ ආනයනය කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදකයන්ගේ සීමිත නිමවුම් ප්‍රමාණය පමණක් මාකට් එක දැම්මොත් ඒගොල්ලෝ තවත් සීමා කරලා කෘත්‍රිමයෙන් ඇති කරලා තවත් මිල වැඩි කරනවා. එහෙනම් වෙන්න ඕනේ අපේ රටේ නිෂ්පාදකයන් විසින් වෙළඳ පොළට යම් භාණ්ඩ ප්‍රමාණයක් දෙනවද? ඒකේ අඩුවක් තිබෙන අඩුව අනිවාර්යයෙන්ම අර වගේම ආනයන වගේ සපය ගන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදක පහක් කියන්නේ පස් දෙනාම සන්දානගත වෙලා සාකච්ඡා කරලා අඩුවෙන් දානවා මාකට් එකට. දැන් ඔන්න උද්දම නැති වෙන්න පුළුවන්. නෑ. ඒකට තමයි අපි ආනයනය කරන්න කියන්නේ. දැන් දැන් සමහර අවුරුදු වල අපේ රටේ සහල් වල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යද්දි මොකද වෙන්නේ? රජයක් මොකද කරන්නේ? ටක් ගාලා සහල් ආනයනය කරනවා. දානවා මාකට් එකට. හුලම් බහිනව නිකන්. ඒතකොට දැන් ඒ ක්වොලිටි එකේ තරම් හිතන්නේ නැහැ ලංකාවේ කට්ටිය. එතකොට දැන් තේරෙනවද? විදේශ රටකින් ගෙල්ල දීපු ගමන් අරගොල්ලන්ට සිදුනවා අනිවාර්යයෙන්ම මිල අඩු කරලා දෙන්න. ඒ වගේ මිල උච්චාවචන පාලනය කරන්න පුළුවන්.
අනික ජීවන තත්ත්වය උසස් වෙනවා. ඇයි? ආනයනය කරන භාණ්ඩ තත්ත්වයෙන් උසස් භාණ්ඩ. ඉහළම ගුණත්වයේ භාණ්ඩ පරිභෝජනය කරනවා කියන්නේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඔය වගේ පක්ෂව අපි කරුණු 4කට ලකුණු භාග වෙයි ලකුණු 2ක් ලබා දෙනවා. ඒ දෙකම ලකුණු ගන්න පුළුවන්. ඊළඟට ආයන ඉහත මාතෘකාවට ප්‍රතිපක්ෂව කරුණු 4ක් ලියන්න. ඉහත මාතෘකාවට ප්‍රතිපක්ෂව. ඒ කියන්නේ විපක්ෂව. අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට පෙළඹීම. අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට පෙළඹීම. තේරුණාද? දැන් ආනයනය කරනකොට අවශ්‍ය දේත් කරනවා අනවශ්‍ය දේත් කරනවා. දැන් අපි හිතමු කිසියම් රටක දැඩි ආර්ථික අර්බුදයක් ඇති වෙලා කියලා. ඒ කියන්නේ ප්‍රවාහන යන හිටීම් තියෙන ඉන්ධන නැහැ. තේරෙනවද? ඒව ප්‍රවාහන අංශයේ වැඩ වර්ධන වැඩි. ඒ වගේම ගෑස් ටික නැහැ, බෙහෙත් නැහැ, වෙළඳපොලේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැහැ, හිඟ වෙලා. එහෙම ආර්ථික අර්බුදයක් තියෙද්දි තේරෙනවද? ආනයන වෙළඳාමක් තිබුණා නම් මොකද වෙන්නේ? ආනයන වෙළඳාමක් තිබුණා නම් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන අතරෙම ඒ ඖෂධත් එක්කම නැත්නම් ඒ ඇසුරුම් වල දාලා ඔය ඇපල් මිදි වගේ දේවල් ගේන්න බැරිද? පුළුවන්. ඒව අනවශ්‍ය දේවල්. ඒව අනවශ්‍ය දේවල් නිසා ආනයන වෙළඳාමක් තියෙනකොට අවශ්‍ය වගේම අනවශ්‍ය භාණ්ඩත් අපි පරිභෝජනය කරන හුරු වෙනවා. චීස් වර්ග, ඇපල් වර්ග, තේරෙනවද? දොඩම් වර්ග ඒව අනවශ්‍ය දේවල්. දෙවෙනි එක තමයි වෙනත් රටවල් මත යැපීමට සිදුවීම. අපි ආනයනය කරනවා කියන්නේ අපිට භාණ්ඩ සපයන ඒගොල්ලොත් එක්ක අපි සම්බන්ධකම් තියාගන්න. ඒගොල්ලන්ගේ සැපෙවුම නතර වුණොත් මොකද වෙන්නේ? අපිට ලොකු ආර්ථික අර්බුද ඇති වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට ඒගොල්ලන්ගේ රටවල් මත යැපෙන්න වෙනවා. ඒගොල්ලෝ භාණ්ඩ දුන්නොත් තමයි අපේ වෙළඳපොලේ භාණ්ඩ තියෙන්නේ. ඒගොල්ලෝ දුන්නොත් තමයි අපිට පරිභෝජන කරන්න පුළුවන් වෙන්නේ. යැපීම වැඩිනේ. එහෙම යැපුම් සාගත වෙන්න බෑ. අනික දේශීය කර්මාන්තය දාලා භාණ්ඩ ආනයනය කරනකොට වෙන්නේ ඒ ආනයනය කරන භාණ්ඩ වලටම සමීප හෝ සමාන භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය වෙනවා. නමුත් අපි ලාංකිකයන්ගේ මතයක් තියෙනවා පිට රට දේ සිරිසපදේ කියලා. සිය රට දේ නෙවෙයි පිට රට දේ සිරිසපදේ කියලා දැන් කියන්නේ. දැන් අපි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ මොකද්ද? සිය රට දේ සිරිසපදේ. අපි ඇත්තටම අපේ භාණ්ඩ වලට ආදරය කළා. දැන් වෙනස් නේ. දැන් පිට රට දේ සිරිසපදේ. ලෝක වෙනස් වෙලානේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම විදේශ වලින් භාණ්ඩ ආනයනය කරන කල්හි එම භාණ්ඩ වලට තමයි විශාල පිරිසක් ඉල්ලුම් කරන්නේ. විදේශ රටකින් නම් අනිවාර්යයෙන්ම කමක් නැහැ. කොහෙන් හරි කමන්නේ ගන්නවා. තේරුණාද? ඒ නිසා මොකද වෙන්නේ? දේශීය කර්මාන්ත වලින් නිපදවන භාණ්ඩයට ඉල්ලුම ක්‍රමයෙන් අඩු වෙලා යනවා නම් ඒව වෙහිලා යන්න පුළුවන්. එහෙනම් මේ කර්මාන්ත මිදවරේ වඩෙන්න පුළුවන්. ඊළඟට විදේශයට විනිමය ගලා යාම. ආනයනය කරනකොට අපි අපේ රුපියල් බැංකුවලට දීලා ඩොලර් හෝ පවුම් අරගෙන ගෙවන්නේ. කොහොමද වෙන්නේ මොකද්ද? අපේ රට සතු ජාතික ධනය මොකද වෙන්නේ? ජාතික ධනය විදේශයන්ට ගලාගෙන යනවා. තේරුණාද? අපි භාණ්ඩාසව මිලදී ගන්න ගෙවන්නේ ඩොලර් පවුම් ඒවනේ. රුපියල් දීලා ගන්න විදේශ මුදල්නේ. තේරුණාද? ඊළඟට සංස්කෘතික ගැටලු මතුවීම. සංස්කෘතික ගැටලු භාණ්ඩ ආනයනය කරනකොට අපත් ආනයනකරුත් අතර සම්බන්ධය ඇති වෙනවා. ඒගොල්ලෝ මෙහෙට ඇවිල්ලා බිස්නස් විසිට් කරලා යනවා. ව්‍යාපාරික සංචාර අපිත් එහෙට යනවා. මෙන්න මේ මිත්‍රත්වයත් එක්ක මොකද වෙන්නේ? අපි එකිනෙකාට ආවේනික සංස්කෘතීන් බොඳ වෙලා යනවා. අපේ සංස්කෘතියක් තිබුණා ආගමත් එක්ක බෙදිච්ච. අපි පන්සිල් ගන්න විදියක් තිබුණා, කන බොන විදියක් තිබුණා, යහළු අසුරු කරන විදියක් තිබුණා. නමුත් මීට වෙනස් අවිධිමත් සංස්කෘතියක් තියෙන අය නම් අපට භාණ්ඩ සපයන්නේ ආනයන කරෝසේ. ඒගොල්ලෝ ලංකාවට පදිංචිරාන් පස්සේ ඒගොල්ලෝ එක විසමාචාර වල නියුක්ත වෙලා විසමාචාර වලට අපි ඇදලා දාලා අපිට පුරුදු කරලා යන්න පුළුවන්. දෙපැත්තම තියෙනවා. අනිත් එක තමයි සේවා නියුක්ති අවස්ථා අඩු වීම. සේවා නියුක්ති අවස්ථා ආනයන මගින් භාණ්ඩ ආනයන කරනකොට බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීම අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. එහෙනම් සේවා නියුක්ති අවස්ථා අඩු වෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරොත් තමයි සේවා නියුක්තිය ඉහළ යන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ රුමු වෙච්ච ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. ආකොඩසු මේකේ ප්‍රශ්න තියෙනවා. 4 රෝම ඉලක්කම් 5 අයන්න.
කෘෂි රසායනික නිෂ්පාදන ආනයන ක්‍රියාවලියේ පියවර කිහිපයක් පහසරහනේ දැක්වේ. දැන් මේ වගේ ප්‍රශ්නවල කෘෂි රසායනික නිෂ්පාදන ආනයන කියද්දිම ටිකක් ඔළුවත් විකාර වෙනවා. අයි රසායනික පොහොර කාබනික පොහොර විප්ලවයක් තිබුණානේ. තේරෙනවද? ඒවත් එක්ක දැන් සමහර අය රසායනික පොහොර වලට කැමති. සමහර අය කාබනික පොහොර වලට කැමති. එහෙම මතවාද තියෙනවානේ ලෝක විවිධ රටවල. එතකොට ඒවත් ඔළුට එනවා. තේරෙනවද? එහෙම නැත්නම් ඇයි මේ කෘෂි කාර්මිකාංශේ ප්‍රශ්නයක් අපේ BS වලට දාන්න වගේ එකක් නෑ. මේ එහෙම එකක් නෙමෙයි. මේ වගේ බොරුට දීලා තියෙන්නේ. මේ නිකන් මේ අහන්නේ ආනයන ක්‍රියාපටිපාටි. ආනයන ක්‍රියාවලිය ගැන මේ අහන්නේ. කෘෂි රසායනික කියන එක මතක් කරන්න. ආනයන ක්‍රියාවලිය පියවර කිහිපයක් පහසුතර දැක්වෙනවා. මොනවද අහන්න බලන්න. ඉහත ක්‍රියාවලියේ දැක්වෙන A B C හා D ස්ථාන සඳහා අදාළ පියවර ඔබගේ පිළිතුරු පතේ දක්වන්න. මේකේ දක්වන්න තියෙන්නේ. තේරුණාද? මුලින්ම විදේශ සැපයුම් කරුවන්ගෙන් විස්තර ලබා ගැනීම. ඒ කියන්නේ අපි විදේශ සැපයුම් කරුවන් පිළිබඳ මුලින්ම තොරතුරු හොයාගන්න එපා. ලංකාවේ ළඳ මණ්ඩලයෙන්, වාණිජ බැංකුව වලින්, හිතවත් ව්‍යාපාරිකයන්ගෙන්, අපනයන සංවර්ධන මණ්ඩලයෙන් තේරුණාද? ඒ වගේම අන්තර්ජාලයේ වෙබ්සයිට් මගින් හොයාගෙන අපි ඒගොල්ලන්ගෙන් විස්තර ලබා ගන්නවා. එහෙනම් මේ ඒ වලට මොකද්ද වෙන්න ඕනේ? මිල විමසුමක් යවනවා. මිල ඇතුළු කොන්දේසිය විමසලා. බහන්නේ මිල ලබාගත හැකි වට්ටම් ඇසුරුම් කරන ආකාරය ප්‍රවාහනය කරන්නේ අපිද ඒගොල්ලෝද කියලා කොන්දේසි යවන මිල විමසුමක්. එහෙනම් B මොකද්ද? ඒකට උත්තරය එනවා. මොකද්ද? මිල කියුමක් ලැබෙනවා. මිල කියුම ලද පසු භාණ්ඩ ආනයනය කිරීම පිළිබඳ සුදුසු තීරණයකට එළඹෙනවා. මිල කියුම ලැබුණාන් පස්සේ භාණ්ඩ ආනයනය කිරීමේ පිළිබඳ සුදුසු තීරණයකට කියන්නේ අපි මිල විමසුමක් යවලා මිල කියුමක් ආවම තමයි අපිට හැඟෙන්නේ අපි අපේක්ෂා කරන මිලටම ලැබෙනවද? ලැබෙන ඩිස්කවුන්ට් එක ප්‍රමාණවත්ද? මේගොල්ලෝ ප්‍රවාහන පිරිවේ අතින් දරලා ප්‍රවාහනය කරලා දෙනවද? අපටම ප්‍රවාහනය කරගන්න වෙනවද? ඒක දිග වැඩක්ද? ආදි වශයෙන් අපි තර්ක කරලා මොකද වෙන්නේ? සුදුසු තීරණයකට අපි ලැබෙනවා. කාගෙන්ද ගන්න කියලා තීරණය කරනවා කියන්නේ. එහෙනම් ඊළඟ පියවර මොකද්ද? C ආනයන බලපත්‍ර ලබා ගන්නවා. බොහෝ වෙලාවට අපට ආනයන බලපත්‍ර අවශ්‍ය වෙනවනේ. කෝකටත් අපි ආනයන බලපත්‍රය ලබා ගන්නවා. තේරෙනවද? මොකද මේ කෘෂි නිෂ්පාදන ආනයන ක්‍රියාවලිය කියලා කියන්නේ කෘෂි නිෂ්පාදන වලදී අනිවාර්යයෙන්ම ඉම්පෝට් ලයිසන් එක ඕනේ. අන්න ඒ ඉංගීම එකේ තියෙනවා. තේරෙනවද? ආනයන බලපත්‍රය අනිවාර්යෙන් ගත යුතු කියන ඉංගීමනේ මේ කැලේ තියෙනවා. නැත්නම් මේක වෙන ඇති දෙයක් නැහැ. තේරෙනවද? අනිවාර්යෙන්ම ඒ ඉංගීම එකේ තියෙනවා. ඒකෙන් තමයි අපි ආනයන බලපත්‍රය ගැන කතා කරන්නේ. තේරෙනවද? මෙතන මේ අනුව තමයි මෙතනට අපිට එකපාරට එන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඊට පස්සේ නම් ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ආනයන බලපත්‍රය ලැබුණ නැත්තම් මොකද වෙන්නේ? ආනයන බලපත්‍රය රිජෙක්ට් වුණොත් අපිට එන ඇනවුම් කරන්න බෑනේ. ඒ නිසා එනම් මෙතනින් එහාට වෙන්නේ නැහැ. දැන් ආනයන බලපත්‍රය ලැබුණා නම් අන්න ඊළඟ පියවර මොකක්ද? ඇනවුම් කරනවා. මොකක් මගේද? ඉන්ඩෙන්ටු මගේ. ඉන්ඩෙන්ටු මගේ. ඉන්ඩෙන්ටු මගින්නේ. ඉන්ඩෙන්ටු මගින්. ඉන්ඩෙන්ටුව මගින්. ඉන්ඩෙන්ටුව මගින්. එහෙනම් ඊළඟ පියවර මොකද්ද? D අපනයන කරුට දැන් ගෙවීම කරනවා. දැන් ඇනවුම් කරා ඊට පස්සේ ආ ගෙවන නියම කරනවා. අපි ගෙවීම කරනවා. එක්ක ණය ලිපියක් මගින් බැංකුවන කර නැත්නම් ජාත්‍යන්තර මුදල් ඇනුමක් මගින් නැත්නම් අන්තර්ජාතික ණයපත් මගින් ගෙවීම කරනවා. ඊට පස්සේ භාණ්ඩ වරායෙන් ලබා ගන්නවා. අවශ්‍ය ලිපි දෙකකට බාර දීලා. එක් පිළිතුරකට ලකුණු භාගයෙන් ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒ වගේ chart එකක් ආවම බය වෙන්න එපා. අපි දන්න ක්‍රියාපටිපාටි තමයි පුරවන්න කියලා එන්නේ. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2016 විභාග ප්‍රශ්නයක් අරගමයි. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ආයන්. ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේදී දේශීය ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන බාධක 4ක් විස්තර කරන්න. ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේදී දේශීය ව්‍යාපාරිකයන්ට මුහුණ දීමට සිදුවන බාධක 4ක්. දැන් අපේ රටේ ව්‍යාපාරිකයෝ දේශීය ව්‍යාපාරිකව වශයෙන් ඉඳලා අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙනවනේ. එතකොට බාධක තියෙනවා. ඒක තමයි අහන්නේ. පළවෙනි එක තමයි තීරු බදු බාධක. දැන් දේශීය ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉන්න කාලේ තීරු බදු නැහැනේ. තේරුණාද? දැන් විදේශ වෙළඳාමට එනකොට විදේශ ව්‍යාපාරිකයෙක් වෙනකොට තීරු බදු ප්‍රශ්නේ එනවා. තීරු බදු බරපතලයි. ඒ තීරු බදු ඉතා ඉහළ තීරු බදු නම් අනිවාර්යයෙන්ම
අන්තර්ජාතික වෙළඳපොළට ඇවිල්ලා යාට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. ප්‍රමාණවත් ලාභ උපයන්න බෑ. එහෙම ප්‍රශ්න ඇති වෙනවා. අනිත් එක රේගු නීති රීති. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මගින් දැඩි රේගු නීති රීති පනවලා තියෙනවා. ඒ රේගු නීති රීති වලට යටත් වෙලා ව්‍යාපාර කටයුතු කරන එක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වෙනවා. එහෙමත් ඒ නිසා එවැනි සංකීර්ණ තත්ත්වයන් තුළ තමාට ලොකු ගමනක් ඉදිරි ගමනක් ගෙනියන්න අමාරු වෙනවා. ඊළඟට අපනයන සීමා කිරීම නැත්නම් අපනයන පංගු නියම කිරීම වෙන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ තීරුබදු නොවන බාධක තේරෙනවද? එහෙනම් අපනයන සීමා කරලා තියෙනවා. අපනයන පංගු නියම කරලා තියෙනවා. අපනයන සලාක නියම කරලා තියෙනවා. ඒවත් බලපානවා. එහෙනම් අපිට රිසිසේ ඇනවුම් ලබාගෙන බහන්න අපනයනය කරලා මේ විදේශිනුම උපයන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඊළඟට ආනයන සීමා කිරීම, ආනයන පංගු නියම කිරීම. එහෙනම් ඒවත් බලපානවා. දැන් ආනයන දැන් බහන්න ආනය දැන් දේශීය වෙළඳාම නියුක්ත ව්‍යාපාරිකයා බහන්න ආනයනය කරන ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා කියනකො එහෙනම් එයාට මෙන්න මේක බලපානවා. ආනයන සීමා කරලා, පංගු නියම කරලා. ඒ කියන්නේ එක් රටවලින් ගෙන්නන්න පුළුවන් උපරිම සීමා තියෙනවා. දැන් ඒ උපරිම සීමා ඉවරයි. එහෙනම් අපිට ගෙන්නන්න විදියක් නැහැ. අපි නිෂ්පාදන ආයතනයක් නම් එහෙනම් අපිට අමුඩාවේ ගේන්න විදියක් නැහැ. ආයතනේ වහන්න ඕනේ. ඊළඟට භාෂාමය හා සංස්කෘතිකමය ගැටලු. සමහරට අපිට විවිධ ව්‍යාපාරිකයෝ සමග අදහස් සූමාරු කරගන්න වෙනවා. ඒගොල්ලෝ අපිට දුරකථන ඇමතුම් දෙනවා. අපිට මොකද තේරෙන්නේ නැහැ භාෂාව වෙනස්. අපැහැදිලි. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිට ටෙක්ස්ට් කරනවා. අපිට ඒකට රීටෙක්ස්ට් කරන්න දැනුමක් නැහැ. තේරෙනවද? භාෂාව පිළිබඳ ගැටලු නිසා. අනික සංස්කෘතිකමය ගැටලු. අපි ජීවත් වන සංස්කෘතිය අනුව අපේ චර්යාවන් වෙනස්, සිතුම් පැතුම් වෙනස්, කතා කරන විදි වෙනස්. ඒවත් අනිවාර්යෙන් බලපෑමක් කරනවා විදේශ ව්‍යාපාරිකයෙකු වශයෙන් ක්‍රියාත්මක වෙන්න ගියාම. ඊළඟට භාණ්ඩවල ගුණත්වයේ පිළිබඳ ගැටලු බලපානවා. දැන් දේශීය ව්‍යාපාරිකයෙක් නම් දේශීය ගනුදෙනුකරුවා ගුණත්වයේ කෙරෙහි සාපේක්ෂව බලන්නේ නැහැ තරම්. නමුත් විදේශ වෙළඳපොලේ ගනුදෙනුකරුවා ගුණත්වයට අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවය දෙනවමයි. ක්වොලිටි එක නැත්තම් ඒගොල්ලන්ට ඒ බහන්න වැඩක් නැහැ. ගුණත්වය තමයි බලපාන්නේ. තේරෙනවද? නිසා අපි මෙතෙක් අඩු ගුණත්වයෙන් යුත් බහන්න හදලා එකපාරට අපි විදේශ ව්‍යාපාරිකයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න ගත්තොත් අපිට ආරම්භයේදීම ප්‍රමාණවත් ඉල්ලුමක් ආකර්ෂණය කරගන්න කියන ගැටලුවට මුහුණ දෙන්න වෙනවාමයි. තේරුණාද? ඊළඟට ගැනුම් කරන සොයා ගැනීමේ ගැටලු. දැන් අපි අලුතෙන් මේ විදේශ වලින් වලට එන්නේ. අපි අපනයනය කරන කෙනෙක් නම් අපේ භාණ්ඩ වලට විදේශ ගැනුම් කරුවෙක් සොයා ගන්න එක තමයි අමාරුම දේ. මම ඔකට හොඳ සාක්ෂියක් කියන්නම්. මගේ පන්ති වලට ආපු කෙනෙක් නෙවෙයි, මගේ හිතවත් කෙනෙක්ගේ පන්තිකට ආපු කෙනෙක් මට හමු ලෙස ඒ දරුවමට මේ සම්බන්ධ වෙනවා. කෙටි කතාවකුත් එයාගේ ත්‍රස්තවාදී තියෙන කාලේ එයාගේ තාත්තා, අම්මා, අක්කා තුන්දෙනාම එයාගේ ඇස් ඉදිරිපිට ත්‍රස්තවාදී විසින් විනාශ කරලා දානවා. එයා නංගි බේරෙනවා. පස්සේ ඒගොල්ලෝ කොළඹ එනවා. රවුරුගම ඇවිල්ලා නංගිට උගන්වනවා. මෙයාත් ඉගෙන ගන්නවා. මෙයා පොඩි බිස්නස් කරනවා. අන්තිමට මෙයා අපනයන කරන සමාගමකට අවශ්‍ය බහණ්ඩ සැපියුම් කරුවෙක් වෙනවා. කුඩා බහණ්ඩ. මෙයාට අවශ්‍ය වෙනවා අන්තිමට මෙයාටම බහණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අන්තිමට මෙයා මට සම්බන්ධ වුණා. පස්සේ මම කිව්වා ඕක හරියන්නේ මම අරන් යනවා මෙයා ස්ලේසික් එකට. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට. අපනයන සංවර්ධන මණ්ඩලයට අන්න ඒවෙන් උපදෙස් ලැබෙනවා. හරිද? මුලින්ම ස්ලේසික්කේ මෙයාට ඒවකට 104 ගාන රුපියල් ලක්ෂයක ණයක් ලැබෙනවා. ඒ මගේ බග පෙන්වීම යටතේ. අන්තිමට මෙයාගේ මේ සාම්පල් පිළිබඳ තොරතුරු ඇතුළත් කරලා අපි ඒ කාලේ විද්‍යුත් තැපැල් ක්‍රමේ නැහැ. ජනප්‍රිය නැහැ. අපි සාමාන්‍ය විදියට මොකද කරන්නේ? ෆැක්ස් කරනවා. අපි බහණ්ඩ විස්තර ෆැක්ස් කරනවා. ගැනුම් කරු සොයාගෙන. ලියුම් 23ක් යවුවා කියන්නේ ෆැක්ස් ඒ කියන්නේ ගැනුම් කරු 23 දෙනෙකුටම අපි බහණ්ඩ තොරතුරු ෆැක්ස් කරා. එක්කෙනෙක්ගේවත් උත්තරයක් නැහැ. 23 වෙනි ෆැක්ස් එකට තමයි උත්තරයක් ආවේ. සාම්පල් එකක් එවන්න කියලා. සාම්පල් එකක් එවුවා. ඒ යවලත් මාස 2කට පස්සේ පළවෙනි අනුම ආවේ. ඔය කියන්නේ මාස 6ක 7ක කාලයක් යනකම් try කරා විතර වැඩක් වුණේ නැහැ. පස්සේ ටික වැඩේ ෂේප් වෙලා දැන් අද ලංකාවේ ඉන්න දැවැන්ත අපනයන ව්‍යාපාරිකයෙක්. මම ඒ කතාව මෙතනට කිව්වේ මොකද ගැනුම් කරුවන් සොයා ගැනීම එසේ මෙසේ වැඩක් නේ. ඒක ලොකු බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ගැනුම් කරුවන් සොයා ගන්න අපි අනිවාර්යයෙන්ම EDB එක අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව, අපනයන කරුවන්ගේ නාමාවලීන්, ඒ වගේම වාණිජ්‍ය බැංකුව, හිතවත් ව්‍යාපාරිකයින් සම්බන්ධ වෙලා මේ තොරතුරු ගන්නට ඕනේ. ඊළඟ එක තමයි
දැඩි තරංකාරීත්වය. කොහොමත් දේශීය වෙළඳපොළට වඩා විදේශ වෙළඳපොළේ තරඟය වැඩි. ඒ තරඟයට මුහුණ දීලා එහෙනම් මිල තරඟය, ගුණත්ව තරඟය, ප්‍රවර්ධන තරඟය, පිරිවැය තරඟය නේ ඒ හැම දෙයකටම මුහුණ දීලා තමයි ව්‍යාපාරිකයෙක් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වෙළඳ ගිවිසුම් මගින් විවිධ බාධා ඇතිවීම. විවිධ වෙළඳ ගිවිසුම් මගිනුත් වෙළඳ බාධා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් හමුවේ අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ සමහරට. අපි නිකම්ම විශ්වල යන්න පුළුවන්. ඊළඟට විදේශ විනිමය අනුපාත උච්චාවචනය. විදේශ විනිමය අනුපාතයේ උච්චාවචනය වීම කෙලින්ම විදේශ ව්‍යාපාරිකයන්ට ලොකු තර්ජනයක් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ විනිමය අනුපාත උච්චාවචනය වීමෙන් Tamanට ෂණිකව නොහිතන ආකාර අලාභ විඳින්න වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න මාලාවක් එක්ක තමයි මේ දේශීය ව්‍යාපාරිකයන්ට විදේශ වෙළඳපොළ ප්‍රවේශ වෙන්න සිදුවන්නේ. තේරෙනවද? අපි උදාහරණයක් වශයෙන් දැන් ආනයනය කරනවා නම් ආනයනය කරද්දී විනිමය අනුපාතය අපි හිතමු ඩොලර් එක සමාන රුපියල් 100යි කියලා. අපි තව මාසකින් තමයි මුදල් ගෙවන්නේ. බහන්න එන්නේ මාසකින්. බහන්න ආවම තමයි කරේ. ඒ වන විට ඩොලර් එක සමාන රුපියල් 200 නම් මොකද වෙන්නේ? දෙගුණයක් ගෙවන්න ඕන. දරන්න බෑ අපිට. ඔන්න ඔය වගේ ගැටලු සමූහයකට මුහුණ දීලා ඒ ගැටලු වලට විසඳුම් සොයාගෙන ඉදිරියට ගියොත් තමයි සාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසාර්ථක වෙනවා. එක් කරුණු ලකුණු භාගයේ බැගින් කරුණු 4කට ලකුණු 2යි. ලකුණු භාගයේ බැගින් කරුණු 4කට ලකුණු 2යි. ඔව් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම තුළින් ව්‍යාපාර වලට ඇති විය හැකි වාසි දෙකක් හා අවාසි දෙකක් පැහැදිලි කරන්න. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් නිසා. තේරෙනවද? රටවල් දෙකක් හෝ කීපයක් අතර ඇති කරන ගිවිසුම් නිසා. වාසි තමයි වෙළඳපොළ පුළුල් වීම. නැත්තම් නිශ්චිත වෙළඳපොළක් පැවතීම. අපි ගිවිසුම් ගම ගිවිසුම් ප්‍රකාරව අපිට කොහොමද අපේ භාණ්ඩ විකුණ ගන්න පුළුවන්? අපට අනිවාර්යෙන් වෙළඳපොළක් ලැබෙනවා. ඒක එක්තරා අන්දමක වාසියක්. අන්තර්ජාතික සහයෝගීතාව වර්ධනය වෙනවා. අපි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් තුලින් සහන කොන්දේසියට වෙළඳාම් කරනවා කියන අපි අනිවාර්යයෙන්ම ඒ රටවල් අතර ස්වයංක්‍රීය ලෙස මිත්‍රශීලීකම් ඇති වෙනවා. මිත්‍රත්වයන් නිර්මාණය වෙනවා. සහයෝගීතාවය ඇති වෙනවා. එහෙනම් එකිනෙක රටවල් ඒ සමාජික රටවල් එකිනෙකාට ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන් උපකාර අවශ්‍ය අවස්ථාවල අනිවාර්යයෙන්ම ඒ ආධාර උපකාර කරන්න ක්‍රියාත්මක කරනවා. සහයෝගීතාවයක් ඇති වෙච්ච නිසා. තුන්වෙනි එක තමයි මිල උච්චාවචනයන්ට මුහුණ දීම පහසු වීම. මිල උච්චාවචනයන්ට මුහුණ දීම පහසුයි. මොකද ගිවිසුම් ගහගත්තම ගිවිසුමේ සඳහන් කොන්දේසි අනුව මිසක පවතින වෙළඳපොලේ මිල අපි සලකන්නේ. ගිවිසුමේ සඳහන් කොන්දේසහගත මිල ගණන් අනුව අර මිල ඉහළ පහළ යාමෙන් වන අවාසි මගහරවගෙන වෙළඳාම් කරන්න පුළුවන්. ඊළඟට බදු සහන ලබාගත හැකි වීම. අනිවාර්යයෙන්ම අපිට බදු සහන ලබා ගන්න පුළුවන්. වෙළඳ ගිවිසුම් ගහනකොටම තීරු බදු අඩුවෙන් අය කරන්න අපිට පුළුවන් මේ කොන්දේසි තුලත් කරන්න. මොකද දැන් මම අපේ රට අපනයනය කරන භාණ්ඩය තේරෙනවද? ඒ මිලදී ගන්නා රටේදී ඉහළ තීරු බද්දක් අය කරොත් මොකද වෙන්නේ? වැඩක් වෙන්නේ නැහැ. මිල ඉහළ යනවා, මිනිස්සු ඉල්ලන්නේ. එහෙනම් ඒ පස්සේ අපිට ඇනුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිවිසුමේ කොන්දේසි දානවා 50කින් තීරු ගාස්තු අඩු කරන්න. එනවා ඒගොල්ලෝ අඩු කරනවා. අඩු කරොත් අන්න සාධාරණ මිලක් එනවා. එහෙනම් අපිට දිගින් දිගටම ඒ නිසා ඒ ඇනුම් ලැබෙන්න පුළුවන්. ඊළඟට තීරුබදු සහන නිසා තරඟකාරීත්වයට මුහුණ දිය හැකිවීම. තීරුබදු සහන ලැබෙනකොට ටිකක් ෂේප් අපේ වියදම අඩු වෙනවා. තරඟයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ වාසි තියෙනවා. වාසියකට ලකුණු එක බැගින් වාසි දෙකකට ලකුණු දෙකක් ලැබෙනවා අනිවාර්යයෙන්. ඔය වගේම අවාසිත් තියෙනවනේ. බලමුකෝ. අවාසි. ගිවිසුමකට ඇතුල් වීම නිසා බාධා අවම වීමෙන් ව්‍යාපාරිකයින් අතර තරඟකාරීත්වය ඉහළ යාම. ගිවිසුමකට ඇතුල් වීම නිසා බාධා අවම වීමෙන් ව්‍යාපාරිකයන් අතර තරඟකාරීත්වය ඉහළ යාම. පැහැදිලිද කියන එක? දැන් ගිවිසුමකට ඇතුල් වෙච්ච නිසා බාධා අඩු වෙනවා. තේරුණාද? බාධා අඩු වෙනවනේ. ඒ නිසා හැමෝම තමන්ගේ ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? තරඟකාරීත්වය ඉහළ යනවා. දැඩි තරඟකාරීත්වයක් ඇති වෙනවා. පැහැදිලිද? දෙවෙනි එක තමයි ගිවිසුමේ නීති රීති වලට හා කොන්දේසි වලට යටත් වීම සිදු වීම. ගිවිසුමේ තියෙන නීති වලට කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරික නිදහස, ස්වාධිපත්‍ය නැති වෙනවා. දැන් එහෙම කොන්දේසි නැත්නම් අපි ෆ්‍රීනේ, නිදහස්නේ. දැන් ඒ ස්වාධිපත්‍ය නැහැ. තුන්වෙනි එක තමයි ගිවිසුමේ කොන්දේසි කඩවීමෙන් ගැටලු ඇති හැකිවීම. ගිවිසුමේ අපි කොන්දේසි කඩ කළොත් අපි පොරොන්දු වෙච්ච ආකාරයෙන් සතිපතා යම් භාණ්ඩ ප්‍රමාණයක් සපයනවා කියන එක සපයන්නම ඕනේ. ඒක කඩ කළොත් මොකද වෙන්නේ? ගිවිසුම අහෝසි වෙනවා.
ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඊළඟට දේශීය කර්මාන්ත අඩපණ වෙන්නත් පුළුවන්. තේරුණාද? ඇයි අපි අනිවාර්යයෙන් මේ ගිවිසුම අනුව සාර්ථකව විදේශ ව්‍යාපාර වලින් භාණ්ඩ ගෙන්න ගන්නවා. ඒ භාණ්ඩ වල ඉල්ලුමක් පහසුවෙන් ඇති කරගන්න පුළුවන්. දේශීය කර්මාන්ත වල භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඒ කර්මාන්ත බිඳවෙන්න පුළුවන්. ඒකෙත් ඒ වගේ අවාසියකට ලකුණු එක බැගින් අවාසි දෙකකට ලකුණු දෙකක් හම්බෙන මුළු ලකුණු 4ක් ලැබෙන ඒ මුළු ප්‍රශ්නෙට. ඊළඟට රෝවිලක්කම් පහේ අයන්න. විද්‍යුත් වෙළඳාමෙන් ව්‍යාපාරිකයෙකුට අත්පත් කරගත හැකි වාසි දෙකක් සඳහන් කරන්න. විද්‍යුත් වෙළඳාමෙන් ව්‍යාපාරිකයෙකුට අත්පත් කරගත හැකි වාසි දෙකක්. විද්‍යුත් වෙළඳාම කියන්නේ අන්තර්ජාලය හෝ වෙන යම් sannivedana ජාලයක් ඔස්සේ භාණ්ඩ ආසේව මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලිය. විද්‍යුත් වාණිජයම තමයි. මොනවද? වෙළඳ පොළ පුළුල් වෙනවා. රටවල් ගණනාවක ගැනුම් කරවන්න භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් වෙන නිසා. අනික ගනුදෙනුව වේගවත් වෙන ඉක්මනින් ගනුදෙනුව නිම කරගන්න පුළුවන්. ඒ නිසා ගනුදෙනු කරවන්ගේ විශ්වාසය ඇති වෙනවා. අපට ස්ථිර කාලීන ගනුදෙනු කරන පිරිසක් පෙළ ගැහෙනවා අනිවාර්යයෙන්ම. ඇයි අපි ඉක්මනින් සර්විස් එක දෙන්න නිසා. තුන්වෙනි එක ගනුදෙනුවට අදාළ ක්‍රියාකාරී පිරිවැය අවම වීම. ගනුදෙනුවේ ක්‍රියාකාරී පිරිවැය අඩුයි. අතරමැදියෝ නැහැ. ඒගොල්ලන්ට කොමිස් ගෙවන්නේ නැහැ. තරව් වාස්තු ගෙවන්නේ නැහැ. තේරුණාද? ලිපිඩව්‍ය භාවිතය අඩුයි. අනික විශාල ගොඩනැගිලි නඩත්තු කරන්න ඕනේ නැහැ. හැම අතින්ම ගනුදෙනුවේ ක්‍රියාකාරී පිරිවැය අඩු වෙනවා. ඒ නිසා බොහොම පහසුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වා ගන්න පුළුවන්. අනික පැය 24 පුරාම දවස පුරාම ගනුදෙනු කරන්න පුළුවන්. සීමාවක් නැහැ. වැසූ වේලාවක් නැහැ. අනිත් අතින් විශාල ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශාල ගොඩනැගිලි පහසුකම්, ගබඩා පහසුකම් අවශ්‍ය නැහැ. මොකද හේතුව ඇනවුම් බාර ගන්නවා කෙලිම සැපියුම් කරවලව භාණ්ඩ සපයනවා. ලේසි. ඊළඟ එක තමයි අතරමැදියන්ගෙන් තොරව වෙළඳ කටයුතු කළ හැකි වීම. මොකද අතරමැදියෝ ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ විවිධ වූ විසමාචාර කරනවා. අතරමැදියන්ගෙන් තොර වෙනවා කියන්නේ විසමාචාර වලින් නිදහස් වෙනවා. පැහැදිලිද? එක් කරුණකට ලකුණු එක බැගින් කරුණු දෙකට ලකුණු දෙකක් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒක ආකොටස විද්‍යුත් වෙළඳාමෙන් පාරිභෝගිකයෙකුට ඇතිවන අවාසි දෙකක්. වාසි වගේම අවාසිත් තියෙනවා. මොකද්ද? භාණ්ඩ භෞතිකව පරීක්ෂා කරන්න බෑ. භාණ්ඩ භෞතිකව පරීක්ෂා කරන්න බෑනේ. මෙහි ඉඳන් අපි ලංකාවේ ඉඳගෙන ජපානයෙන් බඩු ගෙන්නනවා. එක්ක ජපානයේ අපෙන් බඩු ගෙන්නනවා. දෙකේදිම කාටවත් භාණ්ඩ පරීක්ෂා කරලා බලන්න බෑ. භාණ්ඩ ලැබුණන් පස්සේ තමයි දන්නේ භාණ්ඩ නිවැරදිද, භාණ්ඩේ දෝෂසහගතද, නැත්නම් paludu වෙලාද, හානි වෙලාද කියලා දන්නේ එතකොටයි. දෙවෙනි එක නියමිත භාණ්ඩයම ලැබෙයිද නිශ්චිත නොවීම. අපි ඉල්ලපු බ්‍රෑන්ඩ් එකම ලැබෙනවද? ඉල්ලපු භාණ්ඩ වර්ගයම ලැබෙනවද වෙන එකක්ද ලැබෙන්නේ? නිශ්චිත නැහැ. තේරුණාද? ඊළඟ එක තමයි ගනුදෙනුෙහි ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇතිවීම. සමහරට අපිට කියන මුලින් මුදල් ගෙවන්න කියලා. අපි ණයපතෙන් ක්‍රෙඩිට් කාඩ්යෙන් ගෙවනවා. සති දෙකක් තුල භාණ්ඩ එවනවා කියනවා. සමහරට එවන්නේ අපිට එහෙම අවස්ථාවක් අපිටත් වෙලා තියෙනවා. සමහර පොඩි දෙයකට අපි ගෙන්නුවා අම්බුන්නේ අපි සෑහෙන ඊමේල් කරලා no answer. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් භෞතිකව මුණ ගැහෙනවා ඒ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඔන්න වගේ මූලික අවාසි තුනක් තියෙනවා විද්‍යුත් වෙළඳාමෙන් නැත්නම් විද්‍යුත් වාණිජ්‍යය. එතකොට එක් කරුණකට ලකුණු එක බැගින් ඒත් කරුණු දෙකට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? right. හොඳයි අපි අද පාඩම් පරිච්ඡේදයනුත් 11 වන ඒකකයේ විදේශ වෙළඳාමට අදාළ ගැඹුරු ඒ වගේම අසාර්ථක ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරා විශ්ලේෂණාත්මකව. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සහ පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ ප්‍රශ්න වලට අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවය ගැන හොඳ අවධාරණයක් කරමින් අපි ඊළඟ පරිච්ඡේදයේනොත් අවසන් වතාවට ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට අදාළ තවත් විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා මෙම සාකච්ඡාව ඔබට ඉතා ඵලදායී සාකච්ඡාවක් බවට පත් කරන්න උත්සාහ කරනවා.